ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් කලාවේ ප්‍රේක්ෂක නිදහස chat and music සමග එකතු වෙන ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ රාත්‍රියේදීත්. කොහොමද මේ දවස්වල? මේ දවස්වල ඉතින් අපි හැමෝටම ටිකක් වෙනස් විදිහේ ජීවන රටාවක් තමයි තියෙන්නේ. අපේ තරාතිරම මොකක් වුණත්, අපේ රැකියාව මොකක් වුණත්, අපි හැමෝම ටිකක් ජීවිතේ අලුත් අත්දැකීමක් වෙදමින් සිටින කාලයක තමයි අපි මේ නැවත රාත්‍රියකදී හමුවන්නේ. ඔබ දන්නවා ඒකට හේතුව මොකක්ද කියලා සහ ශ්‍රී ලාංකිකයන් හැටියට අපට සතුටු විය හැකි යමක් සිදුවෙමින් පවතිනවා. ඒ ආරංචිය තමයි ලෝකයේ කොරෝනා සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාව පත්වීමට තව දවස් කිහිපයක් තියෙන්නේ. ඒක ඇත්තටම ලංකාවේ සියලු දෙනාගේම ජයග්‍රහණයක්. ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය වෘත්තිය, ඒ සියලුම වෘත්තිකයන් සහ බලධාරීන් නිලධාරීන් එකතු වෙලා සමස්තයක් හැටියට මුළු ශ්‍රී ලාංකිකයන් හැටියට අප කළ ඒ කැපකිරීම් වල ප්‍රතිඵල අපිට තව නුදුරු අනාගතයේදී විඳගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන් තමයි අපි මේ රාත්‍රියත් ගත කරන්නේ. අපි දන්නවා මේ රාත්‍රිය අපි මෙහෙම හිටියට ලෝකයේ රටවල් බොහොමයක් පීඩාවට පත් වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ලංකාව වගේම ලෝකයේ සියලු මිනිස්සුන්ට මේ උවදුරින් ගැලවෙන්නට වාසනාව උදා වෙන්න කියලා. හැබැයි මේ ප්‍රතිඵල අපි මේ කැපකිරීමේ ප්‍රතිඵල ලැබෙනකොට අපිට සමහර විට අමතක වෙන්න පුළුවන් අපි ගත කරපු කාලය. ඒ වගේම අපේ හොඳ පුරුදු. නමුත් මං හිතනවා මේ කාලේ පසු කරත් අපි ගොඩනගාගත්තු හොඳ පුරුදු දිකටම කරගෙන ගියොතින් අපිට නැවත වතාවක් මෙවැනි උවදුරු වලට වසංගත වලින් බේරී සිටීමේ හැකියාව ලැබේවි. මේ ගීතවත් ඒ වගේම අපේ chat එකත් ලස්සනට ප්‍රේක්ෂකයන් සමග ගනුදෙනු කරන ඒ ආදරණීය ගනුදෙනුව සිදුවන රාත්‍රිය chat and music. ඔව් අපි දන්නවා අපි කොහෙද ඉන්නේ කියලා. අපේ බලාපොරොත්තුව තමයි සෑම මොහොතකදීම ප්‍රේක්ෂක ඔබව සතුටෙන් තබන එක. ඒ වගේම ඔබේ මනස නිදහස්ව තබන එක. ඊට අමතරව අපි විශ්වාස කරනවා ඔබට රසවත් දෙයක්, ගුණවත් දෙයක් දුන්නොත් ඔබ එය ආදරයෙන් වැළඳ ගන්නා බවටත්. ඒකේ හොඳම ප්‍රතිඵලය කියන්නට දැන් සූදානම් වන්නේ. පසුගිය මාස කිහිපය තුල ගත්තොත් එහෙම ස්වාධීන රූපවාහිනිය ITN උන්ගේ හැඩය ටිකක් වෙනස් කරන්නට උත්සාහ ගත්තා. අපි කලාවේ නිදහස ප්‍රේක්ෂකයා සතු කරන්න ඕන කියන විශ්වාසයත් එක්ක ඔබත් එක්ක තව තවත් සමීප වුණා. සමීක්ෂණ වාර්තා ඒ වගේම තොරතුරුත් එක්ක ගනිද්දී අපිට කියන්නට පුළුවන් ITN ඔබේ පවුලේ නාලිකාව ලංකාවේ ආකර්ශනීයම නාලිකා ත්‍රිත්වය අතරට පැමිණ තිබෙනවා කියන එක. ඒ කියන්නේ සංගණන වාර්තා වලින් අපි ඉහළට ඇවිල්ලා සැබවින්ම ITN ඔසවා තැබුවේ ආදරණීය ප්‍රේක්ෂක ඔබයි. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය ගත්තොත්, අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත්, විවිධ වැඩසටහන් ගත්තොත්, විචිත්‍රාංග ගත්තොත් මේ හැම දෙයකින්ම ඉදිරියට ඇවිල්ලා අපි ඔබේ ආදරය දිනාගත්තු බවට තමයි ඒ සංඛ්‍යා ලේඛන අපිට ඔප්පු කරලා පෙන්නන්නේ. ඔබට මතක නම් ඉකුත් සතියේ අවසානයේදී මම කිව්වා හෙට එච්චර කළුවර නෑ කියලා. එහෙම මම කිව්වේ කාරණා දෙකක් හින්දා. එකක් තමයි අපිට විශ්වාසයි අපි කොරෝනා පරාජයට පත් කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා අපි හෙට ගැන ගොඩාක් බය වෙන්න එපා කියන එක තමයි. අනිත් එක තමයි මේ සතියේ, ඒ කියන්නේ ගිය සතියේ මම කිව්වේ ඊළඟ සතියේ, ඒ කියන්නේ මේ සතියේ අපි හමුවන්නේ කළුවර ගෙදර මිනිසුන් කීප දෙනෙක් එක්කයි. ඒ විතරක් නෙවෙයි ලංකාවේ එදා මෙදා තුර සංගීතය ගැන කතා කරොත් උත්තර ಭಾರತೀಯ සංගීතය එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය සංගීතය ගැන කතා කරොත් ඒ පිළිබඳව හොඳට කතා කරන්නට විතරක් නෙවෙයි හොඳට ගායනා කරන්න පුළුවන් අයත් අපිත් එක්ක ඉන්නවා. අපි බලමු අපිත් එක්ක මේ රාත්‍රියේ එකතු වෙන ඒ කලාකරුවන් කවුද කියලා. හෙට්ටිආරච්චිගේ දෝන චම්පා කල්හාරේ ජයසේකර. කොහමද? නිරෝධායන දින්න තාම? අනිවාර්යයෙන්ම. අපි හැමෝම ගෙවල් වල නේද මේ දවස්වල? මොකද උනේ ඉතින් මේ දවස්වල? තමයි හිටින් අපි නිකන් කියමු මේ දවස්වල මොකද වෙන්නේ කියලා. ඇත්තටම නිරෝධායන කටයුත්ත ටිකක් අපහසුකාරයක් වගේ දැනුණාට මම හිතන්නේ ඔබ දැන් කරුණ කිව්වා. අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නේ කියලා සහ අසනීපයක්. ඒක
සිවිල් යුද්ධයකට හපන් දෙයක් ඒක. අපිම දන්නේ නැතුව අපිට වැරදුන රෝගේ පිට දාන්නේ තවත් සති 4කට දෙකකට පස්සේ. ඉතින් මම හිතන්නේ මගේ දරුවත් මමත් ගොඩක් නිරෝධායන කටයුතු වලට මේ විදිහටම නියැලෙනවා. කොටිම කිව්වොත් ගෙදරට කුණු විසි කරන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට කොක්කක් මාර්ගෙන් තමයි අපි දාන්නේ. ඉතින් අපි එච්චර පරිස්සම් වෙනවා. මොකද මම හිතන්නේ අපි අපේ පරිස්සම හැමෝටම හොඳ නිසාවෙන් එහෙම කරා. නිර්මාණ කටයුතු හැබැයි හොඳ දෙයක් වුණා. අර එක එල්ලට අර හෙල්ලේ දුවනවා කියන එක නැවතිලා අපි චුට්ටක් කල්පනා කරා මොනවද සිදුවුනේ මොනවද අතපසුනේ මොනවද කළ යුත්තේ කියලා. ඉතින් ඒකට කාලය සකසුරුවම් කරගත්තා. හොඳයි හොඳයි. එම පවුලේ හැමෝම එකට ඉන්නකොට ඒ ගෙදර හරි එළියයි කියලා කියනවා නේ. හැබැයි අද අපි කතා කරන්නේ ඒ එළිය වැටිච්ච ගයක් ගැන නෙවෙයි අපේ කළුවර ගෙදරක් ගැන. මේ දවස්වල ටෙලිවිෂන් එකත් එක්ක ඔබ ඉන්නවා අපි දන්නවා. මේ දවස්වල ඉතාමත්ම ආදරයෙන් ප්‍රේක්ෂකයන් වැළඳගත්තු ටෙලි නාට්‍යයක් තමයි කළුවර ගෙදර කියන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ වර්තමාන සභාපතිතුමා සුදතෝන මහත්මයා ඊට කලින් කරේ ලංකාවේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. ඉතාමත් ප්‍රශස්ත අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඔහු ප්‍රසිද්ධයි. ඔහුගේ ඉතා විශිෂ්ට නිර්මාණයක් තමයි කළුවර ගෙදර. අපි ආරාධනා කරා කළුවර ගෙදර කලා ශිල්පීන් සිව් දෙනෙකුට අපි එක්කෙනෙක් එක්ක විතරක් දැනට කතා කරමු. ජනතේ කළුවර ගෙදර ඔබේ කීප තරම් කළුවරක් නෑ නේද ඒ ගෙදර? එළිය ලැටෙන්න ඉරයි හඳ දෙකම පැවුව කියලා තමයි ආරංචි. ඔව් ඇත්තෙන්ම කළුවර කියලත් කියනවා කළුවර. නමුත් මේ නාට්‍ය කරුවල කරුවල ගෙදර. ඉතින් ඒ අන්ධකාරයත් එක්ක කියන එකේ වෙනසක් තියෙනවා ඒ වචනේත් එක්කම. කරුවල කියන්නේ කරුවල ගස්. කරුවල කියන්නේ වෘක්ෂයක්නේ. එතකොට ඒ කරුවල ලීයෙන් හදාපු ගයක් කියන අදහසත් අපිට ගන්න පුළුවන් මේක. හොඳයි. අපි කළුවර ගෙදර ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි දන්නවා කරුවල ගෙදර නවකතාවක් ලංකාවේ විශිෂ්ටතම නවකතාකරු එහෙම නැත්නම් කොග්ගල මහා ප්‍රඥා හැටියට අපි විශ්වාස කරන මාටින් වික්‍රමසිංහයන්ගේ ඉතාමත්ම විශිෂ්ට කෘතියක් අනුව තිස්ස අබේසේකරයන්ගේ පිටපතකට රචනා වෙච්ච කරුවල ගෙදර ගැන අපි තව ටිකක් කතා කරමු. ඊට කලින් අපි හඳුනාගමු අපේ වාද්‍ය වෘන්දය විශාරද මනෝජ් පීරිස් ඉන්නවා තබ්ලා වාදනයෙන්, ඒ වගේම තිලින තුෂාර ඉන්නවා කීබෝඩ් වාදනයෙන්, දිනේෂ් බෝගඩ් ඉන්නවා වයලීනයෙන්, කපිල කෝසල ලීඩ් ගිටාරයෙන්, ප්‍රසාද් වර්ණකුල සූරිය බේස් ගිටාරයෙන්, සුජීව දිසානායක ඔක්ටපෑඩයෙන් සහ ශමිල් පෙරේරා අද අපිත් එක්ක එකතුනවා ඩොලෙක් වාදනයෙන්. අපි මේ ඔක්කොම එකතු වෙලා සින්දුවක් කියලාම පටන් ගමු.
ටෙලිවිෂන් අවකාශයේ ප්‍රේක්ෂක නිදහස chat and music සමග ඔබට එකතු වෙන්න පුළුවන් දුරකථනයෙන් 011205 45 45 හෝ 011205 44 54 ඔස්සේ ඒ වගේම ITN හිස්තනක් CNM කියලා හිස්තනක් තියලා ඔබේ සුබ පැතුම සඳහන් කරලා 9922ට SMS පණිවිඩයක් එවන්නත් පුළුවන්. ඊට අමතරව සුපුරුදු පරිදි chat and music YouTube හරහා ඔබට නරඹන්නට පුළුවන්. ඒ වගේම www.itn.lk ඔස්සේත් අපිත් එක්ක එකතු වෙන්නට පුළුවන්. සේමිනි මේ පොඩි හාමිනේ ළඟට යන්න කලින් මට හිතෙනවා මෙහෙම දෙයක් අහන්න සේමිනිගේ. සේමිනි දන්නවද මල්සරා? අනංගයා දන්නවනේ? ඔව්. අනංගයා කියන්නේ කවුද? මල්සරා කියන්නේ කවුද? විදිනෙක් කියන. යානේ මේ ආදරයට අධිපති කියලා කියන්නේ දෙයාගෙන් තුන්නක් වැදුනොත් හීයක් වැදුනොත් එතන හැබැයි එයා ළඟ තියෙනවා පස් විදියක දුනු. ඒක සමාන පස් විදියක ඊතල. දන්නවද ඒ පහ මොනවද කියලා? නෙළුම් මල් ඊසරද දුන්න මේ ඊතලයි කියලා එකක්. අඹ මල් තියෙනවා. ඒ අතරේ තියෙනවා ඉද්ද මල්. ඉද්ද මල් ඊසරේ වැදුනොත් මොකද දන්නවද වෙන්නේ? නැත්තටම තියෙනවා. කොහොමදත් මේ විශේෂත්වය තමයි මේ මල්සරාගේ තියෙන මේ ඊසර පහෙන් මොකක් වැදුනත් හොඳක් නම් වෙන්නේ නැහැ. පිස්සු හැදෙනවා, වේලෙනවා, ඒ වගේ මේ අඬාගත්තු ගමන් ඉන්නවා, මම්මුලා නැති වෙනවා. ඒ වගේ ඉද්ද මල් ඊතලේ වැදුනොත් හරි දරදඬු වෙනවා. දරදඬු වෙනවා. ආදරේදී දරදඬු වෙන්නේ ඉද්ද මල් හීයේ වැදුනොත්. දන්නවනේ. අදාළු. එතකොට මේ සේමිනි ඉද්ද මල් ගොඩ කියනකොට ඒ ඉද්ද මල් හිසරයට සම්බන්ධකම් තිබිලම නැහැ. තිබිලා නැහැ. තරදඬු වෙලා නැහැ ආදරේදී. තියෙනවානේ. තියෙනවානේ. පොඩි හාමිනෙත් එහෙමද? පොඩි හාමිනෙත් පොඩ්ඩක් විතර ඒ වගේ නේද තිනන් මහත්තයෝ? පොඩ්ඩක් නෙමෙයි ගොඩක් නේද? ලේසි නෑ මේ හිසරේ වැදුනොත් නම් තිනන් අප්පුත් ඒ හිසරයට හසු වුණා. මම කැමතියි දැන් කරුවල ගෙදර පැත්තට හැරෙන්න. විශේෂයෙන්ම මේ නාට්‍ය ගැන පටන් ගත්තොත් එහෙම සුදත් රෝහණයන් කියන්නේ ඔබේ ටෙලිනාට්‍ය වංශ කතාවේ පළමු ටෙලිනාට්‍යයේදීම හමු වුණ අධ්‍යක්ෂකවරයා. අපි එතනම පටන් ගමුකෝ. සුදත් අය මට හම්බුනේ මගේ පළවෙනි ටෙලිනාට්‍යයෙන් ශ්‍රියානි අක්කගේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ ඉරබට තරුව ටෙලිනාට්‍යයේ. ඒකේ කොමරි සුදත් අයියා අධ්‍යක්ෂකවරයා වුණාට ඒ තෝරා ගැනීම කරේ ශ්‍රියානි අක්කා තමයි මුලින් තෝරා ගැනීම. මම ශ්‍රියානි අක්කට සමාන පෙනුමක් තියෙන කෙනෙක්ගේ තරුණ විදියට මම හොයාගත්තේ. ඉතින් කොහොමරි අධ්‍යක්ෂකවරයා දැනගෙන හිටියේ නෑ මට මේ චරිතය කරන්න පුළුවන්ද බැරිද කියන එකත්. මොකද මං ඒ වෙනකොටත් ගෘහණියක්. කොහොමරි මගේ පළවෙනි දර්ශනය තිබ්බේ රොබින් ෆර්නෑන්ඩු මහත්මයා මගේ තාත්තා විදියට ඇඩ් කරේ. එතකොට මානෙල් අක්කා මගේ අම්මා. මම හොස්ටල් එකේ ඉඳන් කායකේ ගෙදරට එන දර්ශනයක් තමයි තිබ්බේ. පළවෙනි දර්ශනේ. ඉතින් පළවෙනි දර්ශනේ රොබින් අයියා කායක ඩ්‍රයිව් කරනවා. මං වාඩිලා එනවා. ඇවිල්ලා කොහොම හරි තැන පාක් වුණේ නැහැ පළවෙනි සැරේ. ඊට පස්සේ දෙවෙනි සැරේ හරියටම පාක් කරලා අපි බැහැලා ආවා. එතකොටම සුදත් අයියා මට නියත විවරණ දුන්නා. ලංකාවේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙයි සේමිනි කවදා හරි කියලා. ඉතින් එහෙම කියලා අතහැරියෙත් නෑ. ඔව්. එහෙම කියලා අතහැරියේ නෑ. හැබැයි හැම එකම මම රඟපෑවෙත් නෑ ඔහුගේ. ඊට පස්සේ මං රඟපාපු පළවෙනි ටෙලිනාට්‍යය තමයි කරුවල ගෙදර. කොයි වගේ අත්දැකීමක්ද සුදත් රෝහණ වගේ අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරනකොට? අපි අහලා තියෙනවා සහ අපි දන්නවා එතුමා හරිම සීරියස් වැඩක් කරන්න ගියාම හරිය නිර්මාණයත් එක්ක නිරන්තරයෙන්ම ජීවත් වෙන කෙනෙක් හැටියට කොහොමද මේ කාලේ මේ වගේ චරිතයක් එක්ක ජීවත් වෙනකොට? ධනංජය ඔහු හරි සුන්දරයි, සරලයි, හැබැයි ඒ වගේම දරුණුයි. නිර්මාණයේදී යාට අවශ්‍ය ඒ රංගනය සහ ඔහුට අවශ්‍ය ඒ හැම පැතිකඩක්ම ගන්න යා පුදුම විදියට වෙහෙසෙනවා. ඉතින් ඒ වෙහෙසෙන එක නොඅඩුව අපිටත් ලැබෙනවා. ඒ වෙහෙසවීම ඒක වෙලාව දවල් කෑමද උදේ කෑමද රෑ කෑමද පාන්දරද කීයද වෙලාවවත් කිසිම දෙයක් යාට අදාළ වෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය නිර්මාණයට අවශ්‍ය ඒ සියලුම දේ අපෙන් කොයි විදිහකින් හරි ගන්න යට වෙලාව අදාළත් නැහැ. සමහර දවස්වලට ධනංජය කරුවල ගෙදර පාන්දර 4 රූගත කිරීම ඉවර කළා කෝල් ෂීට් එක දෙන උදේ 6ට. පැය දෙකයි තියෙන්නේ නේද හැමදේම කරන්නේ.
අපි වෙලාවට සමහරවිට කියනවා ඉතින් ඇයි මේ පැය දෙක ඕනේ කරමු කියලා. හැබැයි අවසානයේදී හැරලා බලද්දී විශේෂයෙන්ම කරුවල ගෙදර දෙවෙනි වතාවට මේ විකාශය වෙනකොටත් ලැබෙන ප්‍රතිචාර මුල් අවස්ථාවටත් වඩා වැඩි. මං හිතන්නේ මේ ජනක අයියා මේ දෙවෙනි අවස්ථාවේ මේ අවස්ථාවේ හුඟක් අය නරඹුවා මේක පළවෙනි සැරේට වැඩිය. මොකද මේ නිරෝධායන කාලය තුල නිසා හැමෝටම අවස්ථාව ලැබුණා නිර්මාණයේ රස විඳින්න. ඉතින් මුල් සැරේට වැඩිය දැන් ප්‍රතිචාර ඉතා ඉහළයි. ඔව් අපි දන්නවා මේ සමාජ ජාලා නිසා ප්‍රේක්ෂකයා තව තවත් මේ ටෙලිවිෂන් එකත් එක්ක එකතු වුණා. විශේෂයෙන්ම සමාජ ජාලාවල හිටපු මිනිස්සු හරි වේගෙන් දුවපු මිනිස්සු ඔක්කොම ටෙලිවිෂන් එක ළඟට ආවා. ටෙලිවිෂන් එක විශ්වාස කරලා ආවේ. ITN ඔබේ පවුලේ නාලිකාව ඒ විශ්වාසයේ ඒ ආකාරයෙන්ම රැකගෙන ඔබේ ආදරය දිනාගත්ත එක අවස්ථාවක් තමයි කරුවල ගෙදර කියන්නේ. අපි තවත් ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. හොමින් දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඔයා මේක බලාගෙනනේ කිව්වේ. දැන් මට මේක බලාගෙන කියවන්න බෑ කියලාද ඔයා හිතන්නේ? අනිවාර්යෙන් පුළුවන් ඒක. දැන් ඔබ සමහරට දන්න ආකාර උදාහරණයක් අපි මේක මේ සමීප දර්ශනයක් බලමු. මේක මේ පුළුවන් නම් ගන්න මේක තියෙන හින්දියෙන්. මේක ඔබ ගැන දන්න ගොඩක් දෙනෙක් දන්නවා. මම නැවත මතක් කරන්නයි ගත්තේ. මේ හින්දියෙන්ම ලියපු අකුරු දිහා බලාගෙන තමයි මේ හින්දි භාෂාව හරි ළඟයි නේද කලහරයක්? ගොඩක් ළඟයි. මොකද හේතුව ඇත්තටම අපේ භාෂාවත් හින්දි භාෂාවත් කියන එක සංස්කෘත වලින් බෙදෙන එකක්. ඉතින් මම හිතන්නේ ඒ සංස්කෘත අකුරු තියෙනවා. තාමත් අපේ නාගාක්ෂරවල තියෙනවා මේ අපේ අක්ෂර වගේම දෙයක්. එකම දේ තියෙන මේ කඩිපයි එක උඩින් ඇඳින ඉර අපේ නැහැ. නමුත් අපේ යටින් ඉරක් යටින් ඉර තියෙන්නේ. ඒතර මේ අතර තමයි කියවන්නේ. ඔව්. නමුත් අපේ අර භාෂාව ගත්තොත්
मुझे नींद ना आए මට නිින්ද නෑ ආවේ मुझे खाना चाहिए මට කෑම ඕනේ බොහෝම සමීපත්වයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ හින්දි භාෂාව ටිකක් අර සුමට භාෂාවක සහ සංගීතයට තවත් ළඟ නිසා අපේ සංගීතයට තවත් ළඟ ඒ වගේම සංගීතය පෝෂණය කරපු කෙනෙක් අපේ දුරකථනයත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයබෝවන් ඔබතුමාට මාව ඇහෙනවද? හලෝ අයබෝවන්. අයබෝවන්. මේ එකතු වෙන්නේ එන්න කවඩි. මේ එකතු වෙන්නේ අපේ රටේ ඉතාමත්ම විශිෂ්ට ගේය පද රචකයෙක් බන්දුල නානායක්කාර වසම් මහත්මයා. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. කරුවල ගෙදර කියන ටෙලිනාට්‍යයට ඔබතුමාගේ දායකත්වයක් තියෙනවා. එහි ගීතය රචනා කරන්නේ ඔබයි. කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතය සහ කරුවල ගෙදර නැවත යනවා ඔබතුමාට බලන්න අවස්ථාවක් ලැබුණාද? ඔව් දිගටම බලනවා. එදත් බැලුවා ආයෙත් බලනවා නේ? ආත් බලනවා සහ ඒ නිෂ්පාදනයේත් අපි හිටියා එක එක විදිහට ප්‍රාරම්භක වැඩසටහනත් මම නේද අධ්‍යක්ෂණය කරේ. ඉතින් ඒකෙන්ද ඒකේ ලොකු උරුමයකුත් තියෙනවා එක පැත්තකින්. ඔය අධ්‍යක්ෂකවරයෙක් වීමේ තවත් සිහිනයක් සැබෑ වෙන බවත් ආරංචි ළඟදීම දවසක ඇත්ත විරාගරාගය චිත්‍රපටයක් වෙන්න තමයි යන්නේ. ඉතින් මේ ලෝකෙම ඔත්පල වුණු මොහොත නිසා ඒක තවත් එහාට යනවා. කවදාරේ තියෙන්නේ සැබෑවේ. ඒ වගේම තමයි තවත් දෙයක් මතක් කරන්න ඕනේ. එතුමා අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙවෙයි මාත් එක්ක රංගපාලක් තියෙනවා. ඒ චිත්‍රපටය ඉස්සරහට එන්නත් තියෙනවා. මගෙන් හොතන බැනුම් ඇහුවා හැබැයි දාන. ඔව් ඉතින් මොනව කරන්නේ? අද එන්න බොහොම ආදරය කරන කලාකරුවන් කීප දෙනෙකුත් තියෙනවා බන්දුලයි. ඔව් මේ මට ඇත්තටම සුදත් කිව්වා සභාපතිතුමා කිව්වා මේ ඉන් දෙවුන්දර වගේ දුර බැහැරක ඉඳලා කොහොමද මේ වගේ කාලෙක එන්නේ. මම එක දෙයක් කියන්න ඕන මේ ඇත්තටම කඩුලවර ගෙදර කියන්නේ මාට වික්‍රමසිංහයන්ගේ හඳුනා නොගත් කෘතිය. ඒ කියන්නේ ඔහුගේ ගම්පෙරළිය ඇතුළු තුන්වැදු නවකතාව ලබපු ජනප්‍රියත්වය සහ ඒ ප්‍රාග්‍ය අරසර මම හිතනවා කරුලගෙදර ලැබුණේ අඩුවෙන් කියලා. විශේෂයෙන්ම නිමල්ගේ චරිතය නිමල්ගේ ප්‍රායෝගික ඥානය ඔහු පිරිමල් සමග සැසඳෙන හැටි හරිම මේ ස්වාභාවික තාත්වික කතාවක්. මම හිතන්නේ කරුවලගෙදර එලි සිත්තමකට නැගීම අන්න ඒ අඩුව පිරිමහන්න එක තමයි ගොඩක්ම ඒ කාලේ මම ගොඩක් සතුටුයි. අනිත් එක මේක දැවැන්ත නිෂ්පාදනයක්. මේවයි මේ දික්වැල්ල කොග්ගල ගාල්ල මේ හැමතැනම අපිට ඉඩහසර ඇති විදිහට අපිට සුදත්ට සම්බන්ධ වුණා. ඉතින් මම හිතන්නේ මුළු යුගයම මූර්තිමත් කරමින් මේ යම් කිසි හොඳ කලාවක් ගොඩනගන්න අපිට තාම හොඳ අතීතයක් තියෙනවා කියලා කියන්න මතක් වෙන කදිම සිහිවටනයක් කළුවර ගෙදර. ඒ වගේ දැවැන්ත නිර්මාණයක අතන මේ තේමා ගීතය තුන්නෑදුතු කතාව සම්බන්ධ තේමා ගීතයක් කවුරුත් දන්නවා. ඒ චරිත තුන තමයි මූර්තිමත් කළේ. මා හිතන්නේ මට ලබා දුන් නිදහස මේ ගීතය ලියන්න, මේ චරිතවලට හරියන අනුගත කටහඬවල් තෝරගන්න. ඒ පිළිබඳවත් මම ඔහුට අධ්‍යක්ෂකවරයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නව අමතක කරන්න බෑ. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂකවරයා. නවරත්න ගමගේ ඔහුගේ කණුව ඔහු අති විශිෂ්ට අයුරින් මට සාධාරණයක් ඉෂ්ට කළා. ඒ වගේම ටෙලිනාට්‍යයට ඉෂේ කළා. ඒ වගේම චාන්දනී ජානක් මේ සියල්ලන්ගේම තේමිනි ඔවුන්ගේ රංගපෑම ඉතාම ප්‍රශස්ත මට්ටමක තියෙනවා. මම හිතන්නේ හුඟක් වෙරවෑමින් මහන්සියෙන් මුමනාවෙන් කැපවීමෙන් කරපු නිර්මාණයක්. ඒවට දායක වීමට ලැබීමත් වාග්යක් විදිහට තමයි මම සලකන්නේ ධනංජය. බොහොම ස්තුතියි ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. ටිකක් දුර බැහැර ඉඳන් තමයි. හැබැයි ඉතින් ගෙදරට වෙලාම ඉන්න ඕනේ. තව ටික දවසක් තියෙනවා අපිට මේ නිරෝධායන අවසන් කරන්න. ඇත්තට අපි ටිකක් පරිස්සමෙන් ඉඳමුනේ. කාටත් සුව ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. අපිට බන්දුල මහත්මයා කිව්ව දෙයත් එක්ක උදෙනියයි මේ කතාවක් ආවා තුන් ඈදුතු නවකතාවේ දිගුවක තමයි අපි කරුවල ගෙදර හමුවන්නේ කියලා. එහිදී අපිට මේ ගම්පෙරළිය කලියුගයේ යුගාන්තයේදී හමු වෙන චරිත කීපයක් විශේෂයෙන්ම තිනන් පවා නැවත මේ සිව්වන නවකතාවේදී හමු වෙනවා. ඒ කිට්ටු චරිතයක් තමයි රේන්ද ගෙදර පොඩි මහත්තයා. නෑ රේන්ද ගෙදර කතන්දර එන්නේ මේ පොඩි මහත්තයා මේ කියන්නේ දැන් අපි හිතමු දැන් මේ 30ත් එක්ක කියන්නේ 30 කියන චරිතයත් එක්ක ඔබේ චරිතය මුසු වෙනවා නේද? ඔව් 30 කියන චරිතෙත් එක්ක තමයි මේ ටෙලිනාට්‍යයේ මගේ චරිතේ
මුසු වෙන්නේ. නමුත් වැඩේ තියන්නේ මේ තිස්සට බොහොම කැමති පොඩි හාමිනේ. හැබැයි මේ පොඩි මහත්තයට කැමති නැහැ. ඒ විදිහට තමයි මෙතන ඒක නාට්‍ය බලනකොටම තේරෙනවා ඇයි කියන කාරණාව. මේ කියන්නේ පොඩි හාමිනේට හැමදෙයක් වගේ කැමතියි. නමුත් ඒ කැමැත්ත තිබුණට පොඩි හාමිනේ එහෙම චරිතයක් නෙමෙයි. ඒක තමයි බොහොම වැදගත් වෙන්නේ. එහෙම චරිතයක් නෙවෙයි කිව්වේ. ඒ කියන්නේ හැමෝටම මෙයා කැමති වෙන්නේ නැහැ. හැමෝට මෙයා කැමති වෙන විදිහේ චරිතයක් නෙමෙයි පොඩි හාමිනේ කියන්නේ. වෙනම පිළිවෙලකට යන චරිතයක්. මොකද අර ඒකේ එක තැනක කියවෙනවා මේ තිස්ස මහත්තයාට බොහොම කැමැත්තෙන් ඉඳලා තියෙනවා. තිස්ස මහත්තයාගේ අතින් ඇල්ලුවාම තිස්ස මහත්තයාට පත් වෙන තත්ත්වය ගැන එයා මගේ චරිතෙත් එක්ක කතා කරා. පුංචි කාලේ අතින් ඇල්ලුවා ඊට පස්සේ මුණ බලන්න ලැජ්ජයි. මුණ බලන්න ලැජ්ජයි හිතුණා කියලා. තිස්සගේ කොහොමත් එහෙම පොඩි හාමිනේත් එක්ක එහෙම සම්බන්ධයක් තිබුණේම නැහැ. නමුත් පොඩි මහත්තයා ගොඩක් උත්සාහ කරනවා. හැබැයි ඒක මේ ආදර සම්බන්ධයක් නෙමෙයි. ඊට වඩා වෙනස් විදිහේ සම්බන්ධයක්. ඒක තේරුම් ගන්න පොඩි හාමිනේ. ඒ තේරුම් ගැනීම තුළ නිතරම පොඩි මහත්තයාව රිජෙක්ට් කරන්න තමයි ප්‍රතික්ෂේප කරන්න තමයි උත්සාහ කරන්නේ. අපි බලමු පොඩි රූපරාම කීපයක් තියෙනවා නම් අපිට බලන්නත් පුළුවන්. පුංචි මහත්තයා උදෙන්ම ඇවිත් තියෙන්නේ අමුතෙකුත් එක්ක. තීනන් අලුතෙන් ගයක් හැදුවාගේ මන් දන්නේ නැහනේ. දැන් කවුරුත් කියන්නේ තිනන් මුදලාලි කියලා. පුංචි මහත්තයලා අපිට ඉතින් මොනවා කියලා කතා කළාම මොකෝ. නෑ මමත් එනන් තිනන් මුදලාලි කියලා කතා කරන්නම්කෝ. තිස්ස මහත්තයා හුඟ දවසකින් ගම ඇවිත් තියෙන්නේ. කොළඹරට හොඳට අල්ලලා වගේ. ඊයේ බණ්ඩාරවත්තේ පොල් කැඩෙව්වා. පොල් ගෙඩි 8000ක්. ලා පොල් එකක්වත් නැහැ. දැන් පොල් තෙල් ටිකක් ගාන අඩුයි. ටොන් එකකට රුපියල් 2 නඩු වෙලා තින්නේ. මේ පාර ගෙඩි 1000කට රුපියලක් අඩු කරන්න කියන්නයි මං හිතාගෙන ඉන්නේ. සත 50ක් අඩු කරන්න. තාත්තා ඒකට කැමති වෙන එකක් නැහැ. ඒත් ඉතින් තිරන් මුද්‍රාලි හැමදාම අපෙන් පොල් ගන්න හින්දා මේ පාරත් තිරන් මුද්‍රාලටම පොල් ටික දෙන්න මමයි තාත්තව කැමති කරගත්තා. මාටින් වික්‍රමසිංහයන් කියන්නේ අපේ පිනට පහළ වූ කතුවරයෙක්, ඒ වගේම කොග්ගල මහා ප්‍රඥා කියලා අපි සඳහන් කරන්නේ නිකන් නෙවෙයි. එතුමාගේ ග්‍රන්ථකරණය තුළ අපිට හමු වන කාරණා තමයි සමාජයේ පැවති දේශපාලනය, ආර්ථිකය කියන කාරණා සියල්ල එතුමා බොහොම රහට මුසු කරනවා මේ පොත් ඇතුළට. ඒ තිනන් කියන චරිතය හරහා නිෂ්පාදනය වෙච්ච පරම්පරාවට සම්පූර්ණයෙන්ම වෙනස් වූ පරම්පරාවකින් තමයි ශීලා කියන චරිතය අපිට හමුවන්නේ. චතුරිකා, කොහොමද මේ ශීලා? කවුද මේ ශීලා? ශීලාගේ පියා නීතිඥවරයෙක්. එතකොට ශීලා කියන්නේ නාගරිකව නගරබදව හැදිච්ච තරුණියක්. ඉතින් ශීලා බොහොම කියන්නේ සැහැල්ලුවෙන් ජීවිතේ හිතන ලොකු බරක්පතලක් නැති තරුණයක්. ඉතින් ශීලාගේ චරිතය මේ ටෙලිවෘත්තාන්තයේ මුසු වෙන්නේ මම හිතන්නේ මැද භාගයේදී. නමුත් ශීලයි ගෙදරට ශීලගේ පියා යටතේ වැඩ කරන්න තරුණයෙක් කෙනවා පිටින් බාහිරින් ගමේ සිරිමල්. එතකොට ශීලා දකිනවා සිරිමල්ගේ කියන්නේ එයාගේ මිත්‍රයන් අතර නැති ගැමිකමක්, ග්‍රාමීය බවක් සිරිමල්ගේ දකිනවා වෙනස්කමක්. ඉතින් මේ වෙනස්කමත් එක්ක සිරිමල්ට තෙක්ක පෙම්බඳින ශීලාගේ කතාව තමයි එතනින් යාට මේ ගලාගෙන යන්නේ. ඉතින් මේ චරිතයට මට ආරාධනා කරද්දී අධ්‍යක්ෂකවරයා සුදත් අයියා ගොඩක් කලාවට මට කිව්වා මේක කියන්නේ ටෙලිවෘත්තාන්තයේ මැද භාගයේ දින චරිතයක්, මෙහෙම චරිතයක් කියලා එක්තරා විදිහක මට අභියෝගයක් විදිහට තමයි චරිතය බාර දුන්නේ. මොකද ඒ කාලවකවානුව තුළ අපි ගොඩක් කලාවට ටෙලි නාට්‍යවල රූගත කිරීම කරේ, රැල්ලට හැදෙන දීර්ඝ ටෙලි නාට්‍යවල රූගත කිරීම කරේ. අතරතුර තමයි මේ ටෙලි නාට්‍යයට මට ආරාධනා කරේ. ඉතින් එක්තරා විදිහක අභියෝගයක් විදිහට මට මේ ටෙලි නාට්‍යයේ මේ ශීලකින් චරිතය මට බාර දුන්නේ. ඔබ සාර්ථකයි කියලා මම දන්නවා පැහැදිලිවම. මේ ටෙලි නාට්‍ය නැවත වතාවක් විකාශය වෙනවා. මේ නැවත වතාවක් විකාශය වෙද්දිත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය එලෙසම ලැබෙනවා. මේක කොහොමද දකින්නේ? මොකද එක්තරා යුගයක් 2010 කියන්නේ එක්තරා කාලයක්, අවුරුදු 10කට එහා. නමුත් අවුරුදු 10කට පස්සෙත් ප්‍රේක්ෂකයා මේක නැවත වැළඳ ගැනීමට හේතුව මොකක්ද චතුරිකා හිතන්නේ? මං හිතනවා ඒ කියන්නේ
ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවයක මේ කාල වකවානු තුළ මොකද ගොඩක් කලාවට අපිට මේ කාල වකවානුවේ දකින්න නොලැබෙන ජාති ටෙලි නාට්‍යයක් ටෙලිවෘත්තාන්තයක් තමයි කරුවල ගෙදර කියන්නේ. ඉතින් ඒකත් එක්ක පහුගිය කාලේ සිදුවෙච්ච නිරෝධායන ක්‍රියාවලියත් එක්ක ගොඩක් කලාවට ප්‍රේක්ෂකයන් නිවසේ රැඳී සිටීමට අවස්ථාවක් ලැබුණා. ඒකත් එක්ක ඔවුන්ට අවශ්‍ය රසාස්වාදී යම්කිසි අඩුවක් පුරවපු තැනක් විදිහට මේ කරුවල ගෙදර හඳුන්වන්න පුළුවන්. පැහැදිලිවම අපි බලමු ශ්‍රීලාගේ චරිතේනොත් යම්කිසි කොටසක්. දුවට පොඩි දරුවෙකුට වගේ නින්ද ගිහින් තිබුණා. කාලෙකින් මගේ ඇඟට මෙච්චර සනීපයක් දැනුන්නේ නැහැ ලොකු අම්මේ. අද මගේ පැලට ඉරයි හඳයි දෙකම පායලා. ඔය කොණ්ඩේ බැඳ ගන්න දු. කවුරු හරි දැක්කොත් ඇස් වහවදී. මගෙන් දුවට පුංචි තෑග්ගක්. මොකද්ද ලොකු අම්මේ මේ? උගාක් ඉස්සර මං එහෙ ඉන්න කාලේ ගමේ අයගෙම ගාන්ට වැටුණු කයිසාරුවත්ත කියලා වැදගත් පවුලකින් මං උගස් අරන් සින්න උණු මාලයක්. කයිසාරුවත්ත කියලා වැදගත් පවුලකින් ලැබිච්ච යමක් ගැන තමයි හද සඳහන් වෙන්නේ. අපි කිව්ව කාරණාව නැවත නැවතත් වෙනවා. ඒ කියන්නේ මාටේ වික්‍රමසිංහ ශූරින්ගේ තුන් ඈතුන් නවකතාවේ කොටස් නැවත නැවත අපිට හමු වෙනවා චරිත වශයෙන්. ජනතය දැන් අපි විශ්වාස කරන කලාව තුනකට බෙදුවොත් විශ්ව කලාව, ප්‍රාසංගික කලාව සහ සාහිත්‍ය කලාව කියන්නේ තුනක්. නමුත් සාහිත්‍ය කලාව පෝෂණය වෙනවා මේ වගේ අවස්ථාවලදී ප්‍රාසංගික කලාව තුළ මේ ටෙලි නාට්‍ය විකාශය වුණායින් පස්සේ කරුවර ගෙදර කියන පොතට තිබ්බ ඉල්ලුම ප්‍රේක්ෂකයන්ගේ වැඩි වුණා. ඔව් ඇත්තෙම දැන් හෙළේ මහාගත් කතුවර මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය කලියුගය යුගාන්තය කියන ඒ තුන් ඈඳුතු නවකතාවලින් පසුව එහිම තවත් දිගුවක් හැටියට තමයි මේ අලුතෙන් මේ නවකතාව ලියවෙන්නේ කරුවල ගෙදර. ඉතින් අර නවකතා තුනෙහිම තිබුණු ලක්ෂණ කියන වැඩවසම් ක්‍රමයේ මිදවැටීම සහ නව ව්‍යාපාරික පැලැන්තියක නැගී සිටීම එය මේ කරුවල ගෙදර නාට්‍යයේත් මනාව නිරූපණය වෙනවා. ඉතින් මේ තිනන්ගේ චරිතය හරහා අර කයිසාරුවත්තේ මුහන්දිරලා අර අධිරාජ්‍යවාදී එහෙම නැත්නම් අර බටහිර පාලන තන්ත්‍රයට නතු වෙච්ච ඒ මුහන්දිරම් පරම්පරාව අභිභවාගෙන අලුත් පරම්පරාවක් වශයෙන් නැගී සිටිනවා. දැන් තිනන් අප්පු කියලා මුලින් හඳුන්වන්නේ. නමුත් පසු කාලීනව ඔහු තිනන් මුදලාලි බවට පත් වෙනවා. ඉතින් එහෙම මාටින් වික්‍රමසිංහ ශූරින්ගේ මේ නවකතාව බොහොම අප්‍රසිද්ධයට පත්වෙච්ච නවකතාවක් විදිහටයි ඒ කාලේ හැඳින්වුවේ. මම හිතන්නේ එතන තියෙනවා මෙහෙම දැන් අපි රස විඳින කලා මාධ්‍යයන් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. දෘශ්‍ය කලා, ප්‍රාසංගික කලා සහ සාහිත්‍ය කලා කියලා. ලියන දේවල් සේරම අයිති වෙන්නේ මේ සාහිත්‍ය කලාවලට. එතකොට කරුවල ගෙදර නවකතාව සාහිත්‍ය කලාව. කරුවල ගෙදර ටෙලි නාට්‍ය ප්‍රාසංගික කලාව. කරුවල ගෙදර නවකතාව කියව ගැනීමට නොහැකි වෙච්ච පාඨකයෝ බොහෝ දෙනෙක් මේ කරුවල ගෙදර නාට්‍යයේ කොටස් දෙකක් තුනක් විකාශ වීමත් එක්ක පොත්සහප්පුවලට ගියා කරුවල ගෙදර නවකතාව ඉල්ලන්න. ඒ නිසා නාට්‍ය විකාශවීමත් එක්ක මුද්‍රණකරුවන්ට සිද්ධ වුණා මේ නවකතාව නැවතත් මුද්‍රණද්වාරයෙන් එළි දක්වන්න. ඒක තමයි මම කියන්නේ ඒක බොහොම සුවිශේෂී ලක්ෂණයක්. ප්‍රාසංගික කලාව මාධ්‍යයෙන් මේ සාහිත්‍ය කලාව පෝෂණය වෙච්ච. දැන් ගොළු හදවත නවකතාව කරුණාසේන ජයලත් ශූරීන්ගේ ඒ නවකතාව කියවුවාට වඩා විශාල පිරිසක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් ගොළු හදවත
චිත්‍රපටය නිර්මාණය කළාට පස්සේ නැරඹුවා. එයින් පසු හැම දෙනෙක්ම පොත්සාප්පුරට ගිහිල්ලා ගොළු හදවත නවකතාව ඉල්ලුම් කළා. මේක බොහොම සාධනීය ලක්ෂණයක් විදිහට මම දකින්නේ. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අතින් ලියවිලා පැත්තකට වෙලා තිබිච්ච නවකතාව ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් ඒ තිරනාටකයක් බවට පත් කළා. ඒ වගේම අපිට ඉන්න බොහොම කෘතහස්ත බොහොම දක්ෂ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් වන සුදත් රෝහණයන් අතින් මේ නිර්මාණය වෙලා ටෙලිනාට්‍ය නිර්මාණයක් විදිහට එළි දැක්වීමේදී ප්‍රාසංගික කලාවෙන් ටෙලිනාට්‍ය කලාවෙන් අර සාහිත්‍ය කලාව ඒ නවකතා කලාව පෝෂණය වීම මම දකින්නේ බොහොම සාධනීය අවස්ථාවක් හැටියට මේ ලංකාවේ. ඉන්න අය ඇවිල්ලා වාඩි වෙන්න. වාඩි වෙන්න අය. අම්මා මේ දැන් අහලා ගෙට ගියා විතරයි. අයියට තේ එකක් හදන් එන්න. නෑ කරදර වෙන්න එපා. අයියා මීට කලින් ඔෆිසර් වත්ත පොල්ලෙලි ගත්තේ නෑ නේද? නෑ. දැන් ගහල පහල පොල්ලෙලි හිඟයි. පිටය ඇවිත් වැඩි ගන්නට කිව්වා. අයියා කැමති නම් මම මේ පැත්තේ පොල්ලෙලි ටික එකතු කරලා තියන්න. ඒක ලොකු උදව්වක්. මට ආයි හිත උදේටත් එන්න වෙනවා. ඒ පොල්ලෙලි ටික සේරම එක වංගියට ගෙනියන්න බෑ. අද ඔබගේ ජීවිතේ
අතරකි වාලුකා ඉනහෙන්න යලිදිලේ දෛවයේ තාරකා ගමනේ හිම්නි වූ එදා සැනසුම් පවන් සලා ඔබ මාදවයි දිවාර අද සෝසුසුම් එලා ගමනේ හිම්නි වූ එදා සැනසුම් පවන් සලා ඔබ මාදවයි දිවාර අද සෝසුසුම් එලා බොහොම ස්තුතියි උදේනි අයියා කරුවල ගෙදර ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙච්ච එහෙම නැත්නම් සහාය අධ්‍යක්ෂකවරයා මේ මොහොතේ දුරකථනයේ ඉන්නවා පියන්ත අයියා සුබ සන්ධ්‍යාවක් අයිබන් දනංජය කොහමද ඉන්න වරදක් නැහැ මේ දවස්වල ටිකක් ගෙදර ඉන්න කාලේ වැඩි වැඩ කරන කාලේ අඩුයි ඒ නිසා ටිකක් මනසත් නිදහසේ ඉන්නකොට කරපු නිර්මාණයක් නැවත බලනකොට මොන වගේ මතකයක්ද අවදි වෙන්නේ ඇත්තටම දනංජය මට මාර සතුටක් නිකන් මට මේ ඇත්තට මට කාරණා කීපයක් කියන්න තියෙනවා මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මාර්ටින් වික්‍රමසිංහ පදනමේ මාර්ටින් වික්‍රමසිංහගේ පුත්‍රයා වෙන රංග වික්‍රමසිංහන්ට මේ ටෙලිනාට්‍ය නැවත විකාශනය කිරීමට අවසර ලබා දුන්නේ දැන්. මොකද ඒ හරහා මේ දනංජය අලුත් පරම්පරාවට මේ නාට්‍ය බලන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔක මුලින්ම විකාශය වෙනවා කාලවකවානුවේදී ලදරු අවදියේ සිටු මේ දරුවන් අද තරුණ අවදියට ඇවිල්ලා යෞවනයන් හැටියට මේ නාට්‍ය බලනවා. ලොකු ප්‍රතිචාරයක් ඒගොල්ලන්ගේ තියෙන අපිට පෙනී යනවා සමහර අවස්ථාවලදී ලොකු ප්‍රතිචාරයක් මේ තියෙනවා මේ නිර්මාණයේ ඒගොල්ලන්ට දකින්න ලැබිච්ච එක ගැන ලොකු සතුටක් වුන් ඇතුලේ තියෙනවා කියන එක පේනවා. අපිට ඔය මේ YouTube වගේ වල කමෙන්ට්ස් එකෙන් බලනකොට අපිට තේරෙනවා ඒගොල්ලෝ ලොකු උනන්දුවක් මේ නිර්මාණය ගැන දක්වනවා කියන එක. ඊළඟ කාරණාව මම ඇත්තටම මේ අධ්‍යක්ෂක සුදත් රෝහණ මහත්තයා ගැන මම කියන්න ඕනේ කාරණයක් තියෙනවා දනංජය. මම සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කරලා තියෙනවා. නමුත් මම දැකලා නැහැ දනංජය මේ වගේ නිර්මාණයකට කැප වෙන මේ වගේ නිර්මාණයකට අවංක වෙන අධ්‍යක්ෂකවරයෙක් මම කවදාකවත් දැකලා නැහැ. ඒ වගේම නිෂ්පාදකවරයෙක් හැටියට ඔය නිර්මාණයේ නිෂ්පාදකවරයා මේ එතුමමයි තමන්ගේ මුදල ගැන හිතන්නේ නැතුව ඔහු ඒ නිර්මාණය වෙනුවෙන් කරන කැපකිරීම, ඒ මූල්‍යම කැපකිරීම අතිවිශිෂ්ටයි. මම හිතන්නේ ජනක අයියා හොඳටම දන්නවා. මේ ඊටු සාධක ටික ජනක අයියා මම හිතන්නේ පැහැදිලි කරයි කියලා විශ්වාස කරනවා. ඒ වගේ නිෂ්පාදකවරයෙක් මට මම හිතන්නේ අපේ රටට අවශ්‍ය නිෂ්පාදකවරයෙක්. ඒ වගේ නිර්මාණකරුවෙක්. අන්න ඔය කාරණා කීපේ තමයි මට මූලික වශයෙන්ම කියන්න ඕනේ. අත්‍තරම ලොකු සතුටක් නැවත මේ නිර්මාණ විකාශනය ගැන. සහ එතුමාගේ ඉතිහාසය ගත්තත් එතුමාත් ඉතාමත්ම දක්ෂ සහාය අධ්‍යක්ෂකවරයෙක්, ඉතාමත්ම විශිෂ්ට අධ්‍යක්ෂකවරු යටතේ වැඩ කරපු ඒ ආభాෂයත් එක්ක ඔබට සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට ලොකු දෙයක් වෙන්නේ නැති ඒකත්. ඔව් ඇත්තටම මම දැන් නිර්මාණකරුවෙක් හැටියට කටයුතු කරනවා. එතුමා අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරනකොට ඒ දක්වන සහයෝගය සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට අපිට ලොකුවට බලපානවා. ඒ වගේම ඔහුගේ ඒ ආభాෂය අපිට අපේ නිර්මාණ කරනකොට අපිටත් ඒක තියෙනවා. ඒක ලොකු ශක්තියක්. ලොකු ආත්ම විශ්වාසයකින් වැඩ කරන්න පුළුවන් ඊට පසුබිම එතුමා අපේ හිත තුළ ඇතුලේ සකසලා තියෙනවා. ඒ විශ්වාසයෙන් අපි අද නිර්මාණ කරනවා. මේ මොහොතේ වෙනකොටත් මම අලුත් නිර්මාණයකට ලෑස්ති වෙමින් පවතිනවා. ඉතින් ඒ නිර්මාණය ගැන මම ඒ නිර්මාණයට සහභාගී වෙනකොට අර තිබ්බ ආත්ම විශ්වාසය අපිට තියෙනවා. එහෙනම් දැවන්ත නිර්මාණයක් කිරීමට, හොඳ නිර්මාණයක් කිරීමට කිසිම බයක් එකක් නැතුව අපිට නිර්මාණයක් කරන්න පුළුවන් පසුබිම එතුමත් එක්ක වැඩ කරනකොට ඒ ආభాසයෙන් අපිව එතනට ගෙන්නලා තියෙනවා. අන්න ඒක ලොකු දෙයක් දනංජය.
බොහොම ස්තුතියි ප්‍රියන්තයි. අපි දන්නවා ටෙලිනාට්‍යයක් කරනකොට බොහොම වෙහෙස මහන්සි වී කරන නිර්මාණ තමයි අපි මේවා දකින්නේ. ගෙදර ඉඳලා රූප පෙට්ටිය දැක්කට බොහොම පහසුවෙන්. නමුත් ඔබගේ කැපවීම සුදත් රෝහණයන්ගේ කැපවීමට බොහොම ස්තුතියි. එය ලංකාවේ මිනිසුන්ගේ රසඥතාවයේ ඉහළ නංවන්නට ඔබත් දායක වුණා කියන සතුටත් එක්ක සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ප්‍රියන්තයි ඔබටත්. කොහොම ස්තුතියි ආනන්ද. ඔව් අපි නැවත වතාවක් මතක් කළ යුතුයි ලංකාවේ සාහිත්‍ය කලාව ප්‍රාසාංගික කලාවෙන් පෝෂණය වූවා නම් සුදත් රෝහණයන්ගේ දායකත්වයේ ඉමහත්. මොකද එතුමා ග්‍රන්ථකරණය රූප පෙට්ටියට ගේන්න බොහෝ වෙහෙස මහන්සි වුණු අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණකරුවෙක් හැටියට. චතුරිකා කොහොමද මේ දවස්වල ගෙදර තත්ත්වය? පොඩි දරුවෙක් ඉන්නවා. ඇයගේ සුරතල් එක්ක තමයි මම හිතන්නේ මේ දවස්වල වැඩිපුර කාලය ගත වෙන්නේ. ඔව් මං හිතනවා මේ නිරෝධායන කාලේ හොඳම කාලය ගත කරා කියලා මම. මොකද ගොඩක් වෙලාවට දැන් ගොඩක් අය සමහරකට හිතෙන්න පුළුවන් අපිට දැන් ගෙදර ඉඳලා ඇති ගෙදර හිටියම දැන් කම්මැලි දැන් ආයෙ වැඩට යන්න ඕනේ රස්සාවට යන්න ඕනේ කියලා. නමුත් මම දැකපු විදිහට අපේ දෝනිට මම සහ ගයන් අපි දෙන්නම පැය 24ම මාස දෙකමාරක් එක දිගට මං හිතන්නේ එහෙම අවස්ථාවක් අපිටවත් පොඩි කාලේ හම්බ වෙලා නැහැ සේවනියක්ක. මොකද අපේ දෙමව්පියෝ නිතරම වැඩවල රාජකාරී නිරතුනේ එක දිගට පැය 24 මාස දෙකක් අම්මයි තාත්තයි එක්ක ගෙදර ඉන්න වාතාවරණයක් මම හිතන්නේ මේ කාලේ මේ පොඩි දරුවන්ට හම්බුණා ගොඩක් අයට. ඉතින් ඒක මම හිතන්නේ උපරිමයෙන්ම අපිත් පවුලක් විදියට ගොඩක් වින්දා සහ මගේ දෝනිත් ගොඩක් ඒකේ එයාට ඒක ගොඩක් හොඳ දෙයක් විදියට තමයි මම දකින්නේ. දැන් ඉතින් නිරෝධායන කාලය අවසන් වුණාට පස්සෙත් රූගත කිරීම ආරම්භ කරාම යන්නේ කොහොමද කියන ගැටලුව තමයි දැන් මට තියෙන්නේ. එයා මොකද අපිට එච්චරකටම අපිට දැන් දාලා යන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මම මේ නිරෝධායන කාලේ රටට වෙච්ච එක්තරා අයහපතක් මේ COVID-19 අසංගත තත්ත්වය. නමුත් නිරෝධායන කාලේ බොහොම ආදරණීය ලෙස පවුලත් ගෙවුවා කියන්න පුළුවන්. ඔව් සේමනේ ආදරණීය පවුල කියන එක හරි වටිනවා නේද? ඒ වටිනාකම් අපේ මිනිස්සුන්ට නොදැන නෙවෙයි. නමුත් මේ තරගකාරී ජීවන රටාවත් එක්ක සමහර වෙලාවට අමතක වෙච්ච යුගයක තමයි අපිට මේ වසංගතය ලෝකෙට ආවේ. ඉතින් මේ නිරෝධායන සමය මොන වගේ දේවල්ද මිනිස්සු කරන්න ඕනේ? දැන් නිරෝධායන සමය අවසාන අධීරයේ අපි ඉන්නේ. නමුත් මෙතනින් එහාට අපි නැවතත් අර මාවත්වල දුවන්න පටන් ගන්න යුගය ආරම්භ කරවතින් පරණ වැරදිත් එක්ක අපිට ආයමත් නිරෝධායන වෙන්න බොහොම වෙනවා. ඒක තමයි කියන්නේ අපි දැන් මේක දැනට මේ දැන් ඉවරයි කර්ෆියු ඉවරයි කියන තැන ඉන්නේ නැතුව ඒ රජයේ දෙන අවවාද ඒ විදියටම පිළිපැදලා අපි හරි විදියට හිටියොත් මං හිතන්නේ අපිට පරාජය කරන්න පුළුවන් සහ මුලින්ම දැන්ටත් අපි යම් තාක් දුරකට දිනුමක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපේ හැදියාව තුළ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අර මේ අපි දැන් කිව්වා වගේ ඒ මාස දෙක ඇතුළත මේ ඇත්තටම අපි තම තමන් කියන්නේ තම තමන්ම හැදියාවකට පත්වෙන්න ලක්වෙන්න අවස්ථාවක් ලැබුණා ඒ කාලෙ තුළ. ඒ කියන්නේ හැමදේම ඒ කියන්නේ අපි දැන් ගෙදරට වෙලා හිර වෙලා කොටු වෙලා කියලා නිරෝධායන කටයුත්ත පටන් ගත්ත මුල් සති දෙක තුල හරිම කොටුවීමක් තිබ්බා. හරි අමාරු නේද ඒක දරාගන්න. හරිම ඒ කියන්නේ මේ වෙනද එළියට යන්නේ නැති අයටත් එළියට යන්න ඕනේ. හරි නිදහස නැති වෙලා මිනිස්සුන්ට. එහෙම පුදුම කරදරයක හිටියේ. හැබැයි 3-4 ඔම යනකොට පොඩ්ඩක් මේකට හුරු වුණා සහ මේකේ තියෙන බරපතලකම අපිට වැටහුණා. ඉතින් දැන් අපි පවුලක් ගත්තොත් අර චතු කිව්වා වගේ ඒ පවුල ඇතුළ කියන්නේ දැන් අපි වෙන වෙනම කෑම කෑවේ උදේ දවල් රෑ හැමෝම කාර්ය බහුලයි. එහෙම නෙමෙයි දැන් හැමෝම එක කෑම මේසේ වාඩිලා කෑව බිව්වා. දරුවෝ ළමයි ගෙවල් වල වැඩ කරන්න පටන් ගත්තා. මොකද ගෙදර වැඩට ඉන්න කට්ටිය නැතුව ගියා හුඟක් අයට. ඔබේ සැමියා පොලිස් නිලධාරියෙක් හැටියට එතුමාගේ සේවයත් අගය කරන්න ඕන. ලංකාවේ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේ මොහොතේ දුන්නු ඒ සපෝට් එක එහෙම නැත්නම් ඒ ආධාර උපකාර අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඔව් මං ඉතින් 3 දෙනා එකට හිටියා කිව්වට ඉතින් හැමතිස්සෙම ධම්මික නම් හිටියේ නෑ. මං කිව්වේ මං සමස්තයක් විදියට කතා කරේ. මේ ඉතින් ඒ හුඟක් හොඳ දේවල් ලැබුණා සහ අපි එක එක්කෙනා අපි වගා කරන්න පුරුදු වුණා. අපි හුඟක් දේවල් ගේ ඇතුලේ කරන්න පුරුදු වුණා. ඉතින් අපි දාම නිදහස් වෙලා නෑ කියන තැන ඉන්න ඕනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ අපි තාම එතන ඉන්නවා කියන හැඟීමෙන් ඉඳලා කටයුතු කරොත් අපේ කටයුතුත් කරගෙන අර රෝගයෙන්ුත් බේරිලා ඉන්න අවස්ථාව ලැබෙයි. අපි බලමු පොඩි නෝනාව එහෙම නැත්නම් පොඩි හාමිනේගේ චරිතයේ කොටසක් අපිට බලන්න පුළුවන් නම්
යාමිනේ අමුත්තු ඇවිදින් වාගේ. අමුත්තු නෙමෙයි. නෑදෑයෝ. මම දන්නේ නෑ නේද? ඉතින් පොඩි යාමින්ලගේ නෑ වෙන මගක්. අපේ පැටිකිරිය දැනගන්න ඕනද? පොඩි යාමිනේ හදන්නේ බණදාස මහත්තයාව කේන්ති ගස්සන්න. මෙයයි කියන්නේ වට මම කේන්ති ගන්නවා නම් කේන්ති ගන්නවා නම් ඊටු ටිකක් කියන්න. කිව්වයි කියලා හිතා ගන්න. ඔව් මේ කතාව දිගහැරෙද්දී මට මතක් වෙනවා උම්මග ජාතකයේ. එහෙම නැත්නම් අපි වඩාත් ප්‍රසිද්ධයට පත් වුණු හුණු වටේ කතාව මට මතක් වෙනවා. දරුවෙකුගේ අයිතිය පිළිබඳව තියෙන ආදරය හැදූ මවටද වැදූ මවටද කියන කාරණාවත් මේ හරහා ඉස්මතු වෙනවා. ඒතරම් ප්‍රබල රචකයෙක් තමයි මාර්ටින් වික්‍රමසිංහයන් කියන්නේ. අපි දන්නවා උදේනේ අයියේ එතුමා පරතරයට ඉගෙන ගත්තේ නැහැ කියලා. පොතපතේ දැනුම, පාසල් දැනුම, විශ්වවිද්‍යාල දැනුමක් නැහැ. නමුත් අපි සඳහන් කරනවා කොග්ගල මහා ප්‍රඥා හැටියටත් මේ දැනුම මේ පොළවෙන් ලබා ගන්නා මේ දැනුම එතුමා කොයි ආකාරයකද මේ සාහිත්‍යකරණයට යොදවන්නට ඇත්තේ? මෙතන ඒකට ප්‍රධාන කාරණා වෙන්නේ එතුමා ජීවත් වුණු ගමත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සෙක්. ඒ නිසා ඒ ගමෙන් ලැබුණු මේ ආభాෂය තමයි දිගටම මෙතන යාගේ රචනාවට පාදක වුණේ. ඉතින් ඇතරම මේ ඊට අමතරව මම විශ්වාස කරනවා මේ සහජ හැකියාව කියන එක. මොකද ඇත්තටම දැන් මේ කාලේ වෙනකොට ඉගෙන ගන්න එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඉගෙනගෙන වැඩ කරන්න පුළුවන්. යම්සි ප්‍රමාණයක් ඉගෙනගෙන යම්සි ප්‍රමාණයක් තමන්ගේ දැනුමේ. නමුත් ඒ කාලේ එහෙම තිබුණෙත් නැහැ. දැන් වගේ තිබුණෙත් නැහැ. නමුත් එතුමා එච්චර එහෙම ඉගෙන ගන්නත් නෑ අපි අහලා තියෙන ඒ විස්තර අපි කියවලා තියෙන විස්තරත් එක්ක බලද්දී. ඉතින් මම හිතන්නේ ඒක සහජ හැකියාවක් සහ දිනපතා තමන්ට ලැබෙන වටපිටාවෙන් ලැබෙන දේවල් එක තමයි කටයුතු කරේ. මම හිතන්නේ ඕක තමයි දැන් මේ ආපහු අපිට වෙන්න කියලා කියන්නේ මේ සෝභා දහම මේ සෝභා සෞන්දර්යයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියන කණ්ඩිඩිය තමයි මේ ආපහු අපිට අපි දෙන්නේ. මම ඒක තමයි මේ යුක්තිය කියලා මම විශ්වාස කරනවා. මේ උදේනේ මට මේ පුද්ගලික මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ. ඒ ක්‍රීඩකයා කියන්නත් පුළුවන් මේ ඔද වමත් පිටුකරුවෙක් ඉතාමත්ම ලස්සන හැඩකාර කඩවසම් හෂාන්තිලකරත්න මහත්මයා අහලා තියෙනවා මේ රැවුල සුදු වෙලා කොණ්ඩේ කළුනේ කොහොමද? ඔක හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් මේ ඔරිජිනල් කිසි වෙනසක් නැහැ. මේ ඔරිජිනල්. හැබැයි මීට වසර ගානකට කලින් මම චිත්‍රපටයක් සඳහා එතකොටත් මගේ මේ රැවුල කළු සුදු එහෙම පැචස් වගේ තිබුණේ. චිත්‍රපටයක් සඳහා සම්පූර්ණයෙන් සුදු කරා. සුදු කරලා ඒ දවස් ගානක් වැඩ කරා. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් අයින් කරාට පස්සේ වැවුනේ මේ විදිහට. ඉතින් මම දැන් මේක මේන්ටේන් කරන් යනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේක කිසි කෙනෙක් පිළිගන්න කැමති නැහැ. පිළිගන්න කැමති නැහැ. හැම කෙනෙක්ම කියන්නේ කොණ්ඩේ ඩයි කරලා කියලා. මම ඉතින් ගොඩාක් අයට කියන ඔට්ටු අල්ලනවා. නිකන් නෙමෙයි කෝටි ගණන් වලින් ඔට්ටු අල්ලනවා. මොකද මම දන්නේ මේක විශ්වාසයි මට. එහෙම ඔට්ටු අල්ලනවා මොකද කිසි කෙනෙක් ඔට්ටුව බාර ගන්න නැහැ. මේ මගේ ඔරිජිනල් එක. මනෝජයි ඔරිජිනල්ලු. අර අහන්න හිටිය ප්‍රශ්නේ එහෙම වෙලා නෑ. ඉතින් ඒක අපි වැරදි අවබෝධයක් තියෙනවා නම් අපි නිරාකරණය කරගමු. අපිට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. අපි බලමු කවුද කියලා. අයිබෝන්. අයිබෝන්. කතා කරන්න කොහොමද ඔබේ නම? ඔව් මම මානෙල් නුගේ කොටින්. මට කතා කරන්න ඕනේ ධනංජය මල්ලි මේ අපේ සේමිනිද්දමල් කොට. ඉද්දමල් කොට. මට ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ කරවල ගෙදර නාට්‍ය නම් ආයි පෙන්නන එක ගැන හරිම සතුටුයි. මොකද ඒකට ස්තුති කරන්න ඕනේ. අපි අර මුලින් බලපුවට වැඩිය දැන් අපිට ඒ කතාව දැනෙනවා. ඒ දවස්වල ඉතින් අපේ වයසත් එක්ක දැන් අර බලනකොට හරියට සන්තෝෂයි නාට්‍ය ගැන සේමිනිගේ රංගනය ගැන නම් ඉතින් කියන්න තියෙන්නේ. මේ කාලේ මෑත් කාලේ අති දක්ෂ රංගන ශිල්පිනියක් මං හිතනවා එයා අඟපාපු කිසිදු රංගනයක අඩුපාඩුවක් දකින්න නම් අපිට තිබුණේ නැහැ. ඒ වගේම ධනංජය මල්ලි මට කියන්න තියෙනවා සේමිනිය ඔය රංගනයට වැඩිය තවත් දක්ෂකමක් තියෙනවා එයාගේ.
ඒ මොකද්ද? දන්නවද දන්නේ? එයා හරි ලස්සනට සින්දු කියනවා. මනෝජය එහෙනම් මේ එහෙනම් අපිට නෑ බොරු නෙමෙයි. ලස්සනම සින්දු කියනවා මේ මනෝජය මේ මෙයා දන්නවා මේ ඩැල්වින් සුබිකි සින්දු එහෙම ටිකක් ඒ විදිහටම කට හදලා කියනවා. ඉංග්‍රීසි ගීතයක් පුළුවන් වේද මනෝජය අපිට අල්ලගන්න? මම කිසි ප්‍රශ්නයක් නෑ. ගීතයක් අහගන්න අනිවාර්යෙන්ම මේ මොකද මේ බොරු නෙමෙයි ලස්සනටම කියනවා. ඇත්තටම සේමිනක්ක කෙනා ඔබතුමීට තියෙනවද දන්නේ නැහැ එහෙනම් බොරු කීමේ දක්ෂතාවය. නෑ එයා සින්දු කියනවා. බලමු අපි යෝජනාවක් කරලා බලමු. එතුමිය සූදානම් නම් අපේ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා මොන හරි දෙයක් කරගන්න පුළුවන් වුණොත් අපි උත්සාහයක් දරමු. බලමු අනාගතයේදී බලමු. තව තියෙනවා පැය කමාරක් විතර. පැය කමාරක් නැහැ. ඔව්. වෙලාව ඉක්මනටම ගත වෙනවා. රාත්‍රිය තරුණයි කියන්නත් බෑ. නමුත් මධ්‍යම රාත්‍රියට ගිට් වෙන නිසා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට මානෙල් මහත්මිය. අපි යෝජනාව දාලා තියෙනවා. අපි මනෝජය මොකද කරන්නේ? අපි ගීතයක් අහමු නේද? නැත්නම් අපි මං ආසයි රාජකපුරු වේදිකා නාට්‍ය ඔබේම නිර්මාණයක්. එහි සුවඳ සබන් ඇඟ ගාලා මොකද සබන් ගානක මේ දවස්වල අත්‍යවශ්‍යයි කියලා තියෙනවා නේද? තප්පර 20ක් ගන්න ඕනේ. බලමු මේ ගීතේ කොච්චර වෙලාවක් අපිට සබන් එක්ක ඉන්න පුළුවන්ද කියලා. ඇඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලු පලදා එනවා ඔබව සොයන් සුවඳ සබන් නැඟ ගාලා හයි හයි උපු කෙලින්දෙන් දිය ඇද නාලා ඇඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලු පලදා එනවා ඔබව සොයන් නෙතට අඳුන් මාලා පැළඳ කුසුම් නීලා නයන කැලුම් දීලා නෙතඟ බැලුම් නීලා නයන කැලුම් දීලා නෙතඟ බැලුම් කෙන්තන් යන්න තුටින් සුද්ද සපන් නැඟ ගාලා හයි හයි ගෙලිදෙන් දිය යන්නාලා ඇඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලු පලඳා එනවා ඔබව සොයන් අනග රැඟුම් රාජා සමග ඉතින් ඉන්නට ලැබෙන එකත් පෙර කළ පිනකි උතුම් ඉන්නට ලැබෙන එකත් පෙර කළ පිනකි උතුම් තෝරාගන්න ඉතින් සුද්ද සබන් නැඟ ගාලා හයි හයි සුදු කෙලින්දෙන් දිය ඇද නාලා ඇඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලු පලඳා එනවා ඔබව සොයන් එනවා ඔබව සොයන් එනවා ඔබව සොයන් අන්න සුවඳ සබන් අතේ විතරක් නෙවෙයි ගාලා නාලා බලන් ඉන්නරු එනවා අපි කීයට හරි එනවා රාත්‍රී කීවුණත් එනවනේ රාත්‍රී කීවුණත් යන්න එපා නේ ගෙදර යන්න එපා ඔව් මනුස්සත්වයේ සත්කාරයට සහභාගී වෙන ඔබතුමා විශේෂයෙන්ම ITN පවුලේ නාලිකාව හැමතිස්සෙම හිතන්නේ
ටෙලිවිෂන් රූප පෙට්ටිය ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන විතරක් නෙවෙයි එතනින් එහාට මනුෂ්‍යත්වයේ වෙනුවෙන් ගිය සත්කාරයේදී ඔබතුමාටත් දායක වෙන්න හැකියාවක් ලැබුණා. ඔව්. මොන වගේ අත්දැකීමක්ද ඒක? ඒක නම් ඇත්තටම මෙහෙමයි සිද්ධ වුණේ. ස්වාධීන රූපවාහිනී ආයතනයෙන් ඒ සභාපති සුදත් රෝහණ මහත්මයා අපේ ගෙදරට වාහනයක් එවනවා. ඒ ආධාර සහන මලු වගේයක් දෙන්න ඕනෑගේ නම් ලැයිස්තුවකුත් එක්. එතකොට මට තියෙන්නේ ඒ නම් ලැයිස්තුව අදාළ ගෙවල් වලට අර වාහනෙත් එක්ක ගිහිල්ලා ඒ බරු ටික ඒවලට බාර දීලා ලේඛනයක් තියෙනවා අස්සන් ගන්න. ඉතින් මම මේ ලේඛනයේ තියෙන ප්‍රමාණයටම තමයි මේ බඩුත් තියෙන්නේ. වෙන කාටවත් හිතවතෙකුට යාළුවෙකුට දෙන්නත් බෑ. ඉතින් මම මේ ගෙවල් වලට ගිහලා මේ ආධාර ටික බෙදා හරිනවා. ඊට එදාම මේක දීලා පැය දෙකක් තුනක් යනකොට ඒව ලබාගත් අය ඒ බඩුමලු ලිහලා ඒකේ පින්තූරයකුත් එක්ක මේ සමාජ මාධ්‍ය ජාලය කියන්නේ මේ ෆේස්බුක් වල පළ කරනවා මේ ස්තුති කළා ස්වාධීන රූපවාහිනී සේවයට ඒ වගේම සභාපති සුදත් රෝහණ මහත්මයාට සහ මේ ගෙනත් දීපු ජනක් ප්‍රේමලාලට. ඒතර මේක ප්‍රචාරය වෙනවා. දැන් මේක දකින්න හැමෝම හිතනවා මේ මම තමයි මේවා ගෙවල් වලට ගිහින් දුන්නේ කියලා. දැන් මට බේරිල්ලක් නැහැ. අද වනතුරුත් මේවා නොලැබිච්ච අය මට කතා කරනවා. කලාකරුවෝ විවිධ ශාස්ත්‍රවල මාධ්‍යවේදියෝ, නවකතාකරුවෝ, කෙටි කතාකරුවෝ, ගායකයෝ, සංගීත ශිල්පියෝ, নানা ප්‍රකාර කලාකරුවෝ මට කතා කරලා කියනවා අනේ අපිට හම්බුන්නේ ජනක් මේ ඔයා මේක බෙදලායි කියලා දාලා තිබුණා Facebook එකේ අපි දැක්කා. අපිටත් කොහොම හරි ගෙනත් දෙන්න. සමහර විට මම අඳුරන අය අඳුරන්නේ නැති අය ඉතින් තාමත් ඒ කරදරේ විඳිනවා මේ සහන මලු බෙදලා. විරාමයට කලින් හදිසියේම විරාමයකට යන්න සිදු වුණේ සිදු වූ පොඩි තාක්ෂණික ෆේලිය එකක් කියලා අපි කියනවා. අපි ඒක ඉක්මනින්ම නිවැරදි කරගෙන නැවතත් අපත් එක්ක සම්බන්ධ වෙනවා. අපි කතා කර හිටියේ මනුෂ්‍යත්වයේ සත්කාරය පිළිබඳව අපිට පුළුවන්කමක් ලැබුණා බොහෝ කලාකරුවන්ට ඒ වගේම වය වෘද්ධ මිනිසුන්ට කිසිවක් කර කියාගත නොහැකි මිනිසුන්ට ඔවුන් ළඟට ගොස් මේ මනුෂ්‍යත්වය ඔවුන්ට දීලා ඔවුන්ගේ ආහාර වේලක් දීලා ඔවුන්ගේ කුසගිනි නිවන්නට ඒක මම හිතනවා පවුලේ නාලිකාව හැටියට අලකුත් නාලිකාවලටත් පූර්වාදර්ශයක් සපයමින් තමයි ITN ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි ලංකාවේ වඩාත්ම ආකර්ෂණය දිනාගත්තු රූපවාහිනී නාලිකා අතරට ත්‍රිත්වය අතරට ITN එකට එන්න පුළුවන්කම ලැබුණේ කියලාත් අපිත් හිතනවා. ඕජනකයි. ධනංජය මේක මේ බොහොම සංකීර්ණ කටයුත්තක්. මොකද මේ කලාකරුවෝ පදිංචි වෙලා ඉන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි. ලංකාව පුරාම විසිරලා ඉන්නේ. ඒ නිසා සුදත් රෝහණ මහත්මයාට සිද්ධ වුණා මේ ආධාරත් අරගෙන සහන මලුත් අරගෙන සමහර විට අනුරාධපුරයට යන්න, මැදවච්චීට යන්න, යාපනයට යන්න. දැන් මේ දවස්වල හම්බන්තොට දිස්ත්‍රික්කේ පහුගිය දවස්වල මාතලේ එහෙම නැත්නම් කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල. ඒතර බැලුවෙන් පස්සේ මේක හරිම අමාරු වැඩක්. හරි අමාරු වැඩක්. අනිත් එක මේ ලොකු අඩුපාඩුවක් තමයි අපේ මේ කලාකරුවන්ගේ නම්ගම් සහිත නිසි ලේඛනයක් කොතනකවත් නැති එක. ඉතින් කලාකරුවන්ගේ මේවා හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා සමහර විට මගහැරීම් සිද්ධ වෙනවා. අතපසුවීම් සිද්ධ වෙනවා. ඒතර එයාගෙන් දොස් අහන්න වෙනවා. අන්න ඒ වගේ බොහොම සංකීර්ණ කටයුත්තක්. ඒ නිසා අපි බොහොම අගය කරනවා ස්වාධීන රූපවාහිනී සේවය මේ මනුෂ්‍යත්වයේ සත්කාරය නමින් මේ කරපු මේ පුණ්‍යමය දානමය පුණ්‍ය කර්මය සම්බන්ධව. කලරයක්කේ දැන් මේ ටෙලිනාට්‍ය ගැන දිගින් දිගටම කතා කරද්දී හිතෙන්නේ නැද්ද ශ්‍රේෂ්ඨට ආවේ රංගපාන්න බලාගෙන? ඒක ඇයි අතෑරියේ? ඒක ඇයි මගහැරුනේ? මගේ ආසා තිබුණේ පැත්තට තමයි මං හිතන්නේ මුලින්ම මේ නාලිකාවල තිරගත වෙච්ච ලොකු අයියා ටෙලිනාට්‍ය මං හිතන්නේ මමත් ගොඩාක් පුංචි අර 1980 ගණන් වල මාපු එකක්. ඒකට පොඩි චරිතයකට රංගපාන්න පුළුවන් වුණා. ඊට පස්සේ මං හිතන්නේ ඒක උදේනේ අයියා හිටියද? නෑ මගේ මතකේ තියෙන කිරි කඳුලක්. නෑ ඒ පස්සේ කාලේ. ඒකට සින්දු කියන කාලේ ලොකු අයියා ටෙලිනාට්‍ය කිරි කඳුලක් නෙමෙයි.
ලොකු අය ටෙලි නාට්‍ය මං හිතන්නේ ඔය මුල්ම නාට්‍ය 5 ලංකාවේ තිරගත වුණු මිමි රූප පෙට්ටියට ආපු කාලේ වෙන්න ඕනේ. ලොකු අය ටෙලි නාට්‍ය සෝමිර බෝපිටිය මහත්මයා මේ අධ්‍යක්ෂණය කරපු එක. ඊට පස්සේ කිරිකන්දලක් හිටියා මං ඒ අවුරුදු 14 විතර කාලේ. ඊට කලින් මට ලෝකාන්තේ ටෙලි නාට්‍යයට ඊට පස්සේ නම් මම හිතන්නේ දෙවෙනි අම්මා ඒක නම් සරකේතු චරිතයක් කරා ඒ වාරකම් ඒවයි කීපයක් කරා. නමුත් මං හිතන්නේ අර මේ මං විසින්ම තේරුම් ගත්ත ඒක ටිකක් මට කැපවීම ගොඩක් කරන්න වෙනවා සහ ඒකට නෙමෙයි මගේ හැකියාව තියෙන කියලා මම තේරුම් ගත්තා. ඔව් ඔබේ හැකියාව තියෙන්නේ සංගීතයට කියන එක අපිටත් පැහැදිලිව තේරෙනවා සහ මේ භාෂාව පිළිබඳවත් ඔබට හොඳ හැකියාවක් තියෙන බව අපි ඉස්සෙල්ලා කතා වුණා. මම පොඩි වෙනසක් කරන්න කැමති මේ අපි දැන් සාමාන්‍යයෙන් අපේ පැරණි සිංහල ගීත අහනකොට අපිට ඒකේ මුල් වාදනය එහෙම නැත්නම් මුල් ගීතය හින්දි ගීතයක් හැටියට හමු වෙනවා. හැබැයි කල්හාරියක් කර පුළුවන්කමක් ලැබුණා ඒ අවසරය ඇතිව සිංහල ගීතවලට හින්දි වචන දාලා කියන්න. ඒ අතරේ තියෙනවා විශාරද ගුණදාස කපුගේ ශූරින්ගේ ගීත, සනත් නන්දිසිරි මහත්මයාගේ ගීත, දායරත්න රණතුංග මහත්මයාගේ ගීත. මේක ටිකක් අලුත් අත්දැකීමක් නිසා මම පොඩි අභියෝගයක් දෙනවා අපේ උදේනි අයියට. මනෝජය අපිට පුළුවන් නම් උදේනි අය අපි ගීතයක් මතක් කරමු කපුගේ මහත්මයාගේ නින්ද නැතිරයි. පුළුවන්ද? නින්ද නැතිරයි පුළුවන්ද? නැත්නම් මොකද්ද? සීතල සඳේලියේ දුක හදු දෙන රැයි. දුක හදු දෙන රැයි. පොඩි කෑල්ලක්. පොඩියට. ඔයා ඒ සින්දුවේ පළවෙනි කෝරස් එක කියනවා. ඒක ඒත් එක්කම ඔයා ඒක හින්දියෙන් ගායනා කරනවා. අපි බලමු නිකන් ඒක කොයි වගේ රහක්ද අපිට දැනෙන කියලා මයික්‍රෝෆෝන් එක තියනවද ඔතන? කොතනද? දුක හදු. කෝරස් එක ළඟ යන්නේ. තුලටම වෙලා යෞවනේ අපගේ ගිය විරහි අදගිමන් වෙලා जादू कर गए मेरा दिल मचल गया रो दिए हमने जब तुमने घर बसा लिया. ගන්න ඒ වගේ. මොකද්ද පුළුවන්? සම්පූර්ණ ගීතයක්. සම්පූර්ණ ගීතයක් මාමුනේ. අපි සම්පූර්ණ ගීතයක්ම අහලෙමු. මම පස්සේ අහනවා තේරුම ගැන. बमरो नुम नादन धीरे से अब चलिए सपने साथ लिए किसकी ओर चले दिल हो तुम नादान दिल हो तुम किसके पास रहेगा इधर चलेगा उधर चलेगा आखिर किसके पास रहेगा प्यार की अनजानी राहों पर दिल हो तुम नादान दिल हो तुम පිරුණු සුවඳ මලේ
නෑමුල් සුවය පැතූ මමරොනුඹ නාඩන් මමරොනුඹ නාඩන් හරිත වනරේකා මැත්තේ මලානිකව ගලනා සඳෙලී සදා හරිත වනරේකා මැත්තේ මලානිකව ගලනා සඳෙලී රැසිහිනෙන් මුවගේ අඳුනක් දෙක මමරොනුඹ නාඩන් මමරොනුඹ නාඩන් धीरे से अब चलिए सपने साथ लिए किसकी ओर चले दिल हो तुम नादान धीरे से अब चलिए सपने साथ मले नैमुल सुवय පැතූ මමරොනුඹ නාඩන් මමරොනුඹ නාඩන් ඒ වචනවල තේරුම් මොනවද ඕකමද? නෑ ඒක කීටත් සමාන වුණ හැ. මොකද මේ ගීතේ මම කියන්නේ හදවතට ධීරස අබචලි දැන් හිමින් යමු. සප්නේ සාතලිය හීන රැගෙන කිස්කේ ඕරි චලි කොයි පැත්තට යන්නද කාගේ පැත්තට යන්නද දිල් හොතුම්නා ඒක හිතාගන්න බැරි නිසාවෙන් හදවත ඔබ මොනතරම් සියුම්ද. හැබැයි මේ පැත්තෙන් කියන්නේ වෙනම කතාවක්. වෙනම කතාවක්. කතාව දෙකක් නමුත් අපේ කතාවක් තියෙන රැහැල මල් පිපේ පිට කහයි වගේ එකක් නෙවෙයි නේද ඒක? ලගින් යනවා නේද? හැබැයි ධනංජය මේක කිව යුතුම කාරණාවක් මේකේ වචන ලිව්වේ අපේ සුනිල් චන්ද්‍රකුමාරයාණන්. මේක නොකිව්වන සිංහල ගීතෙට හින්දියෙන් වචන දාලා කියලා කිව්වන්නේ නැත්නම් ඕන කෙනෙක් හිතන්නේ හින්දි ගීතයක් තමයි කපුගේ මොකද වැඩිපුර අපිට දකින්නට අහන්න ලැබෙන්නේ ඒ වගේ දේවල්. ඒ නිසාවේ. නමුත් ඒ කියන්නේ අපි කොයිතරම්නම් ලස්සන නිර්මාණ අපේ තියෙනවද? අර අපේ භාෂාවට වඩා ටිකක් මේ මියුසිකල් ලැන්ග්වේජ් එකක් හින්දි නිසා ඒක ටිකක් යනවා ඒක ඇත්ත. නමුත් අපේ නිර්මාණත් හරි උසස් පැරණි. සැබවින්ම අපේ නිර්මාණ කොයිතරම් ලස්සනද අපේ ඉතිහාසය කොයිතරම් ලස්සනද විශේෂයෙන්ම මේක මට හිතෙනවා චතුරිකා අලුත් පරම්පරාව නැවත වතාවක් මේ ටෙලි නාට්‍යයත් එක්ක බැඳෙන්න කාරණාවක් තමයි මේකේ තියෙන පසුතලය. මේ පසුතලයේ අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අපි බොහොම නාගරික වෙලා හැම ගමක්ම නාගරික වෙලා කියලා මට හිතෙනවා. නමුත් මේ දර්ශන තල බලද්දී අපිට තේරෙනවා අපිට පුළුවන් නම් ඒ දර්ශන තල කීපයක් රූපරාමු වලට යන්න. මේ කියන්නේ සමහර තැන් තියෙනවා අපිට නිකන් චිත්‍ර වගේ. අපේ ඉතිහාසයේ චිත්‍ර වගේ. ඒ තරම් ලස්සනයි. ඒ වගේම සමහර දේවල් තියෙනවා අර සෙක්කුවක් එහෙම තියෙනවා. දැන් අද කාලේ ළමයෙක්ට මේ සෙක්කුවක් කියන එක ඉතාමත්ම අපහසු කාර්යයක්. ප්‍රායෝගික ජීවිතයේදී හොයාගන්න. නමුත් පින්තූර විතරනේ තියෙන්නේ. නමුත් මේ අපිට පේනවා මේක මතකද චතුරිකා කොහෙද කියලා? ඔය දර්ශන තලයට මට යන්න බැරි වුණා. දර්ශන තලයේ මගේ ලෝකෙ දෙකින් තිබුණේ සේම්ලියකට මතකයි. මාතර දෙවුන්දර දික්වැල්ල. ඒවා මේ සෙට්ස් මේ ඔක්කොම. ඒ කියන්නේ ඔවා මේ හදපුවා සියල්ල. හදපුවා. අන්න මම අලුත් කියපු ගෙදර පරණ ගෙදර ඔක්කොම හදපුවා. සෙක්කු ඔක්කොම නැත්නම් ඒ සෙක්කු උඩ යන එක ලේසිද? ඔව් නෑ. මේ අධ්‍යක්ෂවරයා ඒව නිෂ්පාදකවරයා මොනතරම් නිර්භීතව මේ කටයුත්තට අතගැහුවද කියන එක පෙන්වන්නට හොඳ රූපරාමුවක් මෙය. අපිට පේනවා මෙහා පැත්තේ මැටි ගෙයක්. ඒ මැටි ගේ හදන්න ඒ කාලේ දැනට අවුරුදු 12කට පෙර 1,75,000ක වියදමක් දරලා තමයි මේ මැටි ගේ හැදුවේ. ඒ කාලේ ඊට මෙහා පැත්තේ තමයි අලුත්ගේ හදන්නේ. එතකොට අලුත්ගේ හදන්නට සකස් කරන අවස්ථාව තමයි ඔය නිරූපණය වෙන්නේ. ඊට පස්සේ ගේ හදනවා. ඔය තියන්නේ ඒ ගේ හදන්න පටන් ගත්ත දර්ශන. ඒ ගේ හදලා නිබ වෙනකොට ඒ ගෙදර හදන්න වියදම ගියා $11,000ක්. එතකොට අපි රූගත කිරීම අවසන් කළා ගෙවල් දෙකම කඩා දාලා තමයි අපි ආවේ. මොකද අනුන්ගේ ඉඩමක හදාපු ගෙදරක
ගයක් හිස් කළා ප්‍රේක්ෂකයන්ට හිතෙද්දනේ ලක්ෂ 11මාරෙන් කොහොමද ගයක් හැදුවේ කියලා. නමුත් මේක මේ දර්ශන පසුතලයක් පමණයි හොඳේ. ඒ කාලේ දැන් අවුරුදු 12කට පෙර. ඉතින් සාමාන්‍යයෙන් මේ ඊ타මත්ම මේ ඒ නිසා නිර්භය නිෂ්පාදකවරයා සුදත් රෝහණ මහත්මයාමයි. ඉතින් මේක ඇත්තටම හිතාගන්න බෑ කොහොමද මේව කළේ කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ වෙලාවේ ඒ කලා අධ්‍යක්ෂකවරයා ඇහැලියගොඩ සෝමතිලක කියන්නේ ලංකාවේ ප්‍රශස්ත කලා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු සම්මාන බොහොමයක් දිනාගත්තු අපේ කලා අධ්‍යක්ෂණයට හොඳම උදාහරණ තමයි මේ තියෙන. ඔබ දකින මේ සියල්ල අලුතෙන් අර පොල් ගස් ටික ඇරෙන්න මං හිතන්නේ. අලුතෙන් නිර්මාණය කරපු දේවල්. ඒ නිසා මේ රූපරාමු වලින් කියවෙන අපේ ඉතිහාසය කොයිතරම් සරලද බොහොම ඇහැට සමීපද කියන කාරණාව මම හිතන්නේ අපිට නැවත නැවත දැනෙනවා මේ රූපරාමු හරහා. ගාල්ලේ කොටුව නේද අපේ සංචාරකයන්ගේ බොහොම ආකර්ෂණය දෙනාගත්තු තැනක් ලංකාවේ. රංගන ශිල්පීන් සහ ඒ කාලයට අනුව ඒ කියන්නේ ඇඳුම් මේකක්ම වෙනස් නේ. නාට්‍ය නැරඹීම පමණක් නෙමෙයි මේ අතරම ඉතිහාසය කියවීම. ඉතිහාසය දැකීමක්. මෙවැනි නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කිරීමේ බලාපොරොත්තුව හුදෙක් රසය භුක්ති විඳීම පමණක් නොවේ ජීවිතයේ පිළිබඳව ගැඹුරින් දැකීම ජීවිතයේ යථාර්ථය දැකීම කියන කාරණාවත් සුදත් රෝහණයන් දැඩිව විශ්වාස කරන කාරණාවක්. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම ගුණාත්මක භාවයෙන් යුත් ටෙලිනාට්‍ය ඔබ වෙත සමීප කර දීමට ITN නාලිකාව වර්තමානයේදී මහන්සි වෙන්නේ. ඒ අතරේ තියෙනවා අපිට බොහොම ලස්සන නිර්මාණ ගොඩක් මේ දවස්වල විකාශය වෙනවා. උදාහරණයක් හැටියට දඬුබස්නාමානය නම් කරන්න පුළුවන්. එහි තව කොටස් මම හිතන්නේ කීපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් නැවත බලද්දී විකුම්සිහ කතන්දර විකාශය වෙනවා. මම දඬුබස්නාමානය මතක් කරේ එහි නිෂ්පාදකවරයා සුනිල් රත්නායකයන් මේ මොහොතේ අසාධ්‍යව සිටින්නේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ නිෂ්පාදකවරයාට විශේෂයෙන්ම ශ්‍රී ලංකේ ටෙලිවිෂන් ඉතිහාසය තුල ගත්තොතින් එහෙම වෙදහාමිනේ දුම්හිද අද්දර දඩුබස්නාමානය වගේ හැරවුම් ලක්ෂයන් නිර්මාණය කිරීමට පාදක වුණේ මේ නිෂ්පාදකවරයා එතුමාගේ ටෙලිවි හරහා. ඒ නිසා අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ වර්තමාන නාට්‍ය තියෙන්න පුළුවන් බොහොම ඉහළ තැනක. නමුත් මෙහෙම නැති යුගයක ලංකාවේ ටෙලිනාට්‍ය වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරලා ව්‍යාපාරිකයෙකු හැටියට බොහොම ලංකාවේ කලාවට සේවයක් කරපු සුනිල් රත්නායකයන්ට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි වික්ටර් රත්නායකයන් සිටින්නේ අසාධ්‍ය තත්වයක දැඩි සත්කාර ඒකකයේ. අපි එතුමාටත් ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය ලැබෙන්න කියලා. ශ්‍රී ලාංකීය කලාව අස්වද්දපු මිනිස්සු තමයි දැන් මේ රෝගාතුරව සිටින්නේ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ප්‍රාර්ථනාවත් ඒක කරගන්න. සමහරට මේ ප්‍රාර්ථනාවන් ඔක්කොම විශ්වයට මුසුණයින් පසු ඔවුන්ට සැබවින්ම නිරෝගී සම්පත ළඟා කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ගීතයක් අහමු. ඔබගේ සෙවනේ රැඳෙන
බොහොම ස්තුතියි චතුරිකා. ඒ වගේම මනෝජ්ජයි දැන් මම දන්නා මනෝජ්ජයගේ පරම්පරාව කලාවට කියන්නේ බොහෝ දෙනෙක් දායාද කර පරම්පරාවක්. මේ පිරිස්ලාගේ සම්බන්ධකම් තියෙනවද? මේ නෑදෑකමක් තියෙනවද? එහෙම නෑ නේද? පුදුමයි. එහෙම මනෝජ්ජයගේ නෑදෑයෝ නොවන පිරිස්ලාත් ඉන්නවයි කියන්නේ නේද? මම නිකන් ඒක කිව්වේ මේ එහෙම නෑදෑකමක් වෙන්නත් නෑ නේද? ඉස්සරහට එහෙම ප්‍රස්තාවකුත් නෑ නේද? එහෙම ඒ හිනාවේ බොහෝ දේවල් සැඟවී තියෙන බවක් නම් පේනවා. ඔව් කරුවල ගෙදර ගැන කතා කරද්දී තව බොහෝ දේවල් තියෙනවා අපිට කතා කරන්න. විශේෂයෙන්ම මේ අංග රචනය ගැනත් මම කතා කරන්න කැමතියි. නාරද ධනංජී තොටගමුව ඔහු සම්මානනීය වේශ නිරූපණ ශිල්පියෙක්. ඔව් කොණ්ඩ සැකසුම් කරේ සෑම් පෙරේරා මහත්මයා මේ මොකද මේ කාලය ටිකක් දීර්ඝ කාලයක් 900 දී විතර 890 ගණන් වල නේද පටන් ගත්තාම මේක 90 දශකයේ වෙනත 19 වෙනි සතවර්ෂයේ මැද භාගයකරුත් පහු වෙනවා. 1970 දක්වා පමණ මේ චරිත දිව යනවා. එතකොට ඔබ වයසට යනවා. අර වගේ නෙවෙයි. නමුත් ඇත්තටම අපිට සිද්ධ වෙනවා කොණ්ඩෙත් සුදු කරන්නට. අපි මොකද අපි දන්නේ නැහැ ඒ කාලෙත් හිටියද කියලා. උදේනි අල්විස් වගේ අය කොණ්ඩේ විතරක් කලුවට තියෙන නේද? ඒ වේශ නිරූපණයේ වෙනස ඒ දේවල් කොහොමද මේ ටෙලි නාට්‍ය තුල ඔබට දැන් මතක් වෙනකොට? තරංජය මේකේ මගේ අවුරුදු 27 වගේ ඉඳලා තමයි අවුරුදු 75 දක්වා වගේ චරිතය දිවෙනවා. ඉතින් වේශ නිරූපණයේදී මං හිතන්නේ ඉතින් වේශ නිරූපණ ශිල්පීන්ගේ තියෙන ඒ දක්ෂකම නිසා තමයි ඒ විදියට අපි ඒ සහ මේ ඇඳුම් පැළඳුම් කොණ්ඩ සැකසුම් මේ දේවල් ඒ තැනට අපිට රංගනය ඉදිරිපත් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් මොකක් හරි ආශිර්වාදයක් වෙන්න ඇති මේකප් එකක දාලා කොණ්ඩ දාලා ඇඳුම ඇඳගෙන ආවයින් පස්සේ ඒ චරිතයට නොදැනුවත්වම ආරූඪ වෙනවා. දැන් මම අවංක උත්තරයක් දෙන්නකෝ. ඔව්. සුදත්වන මහත්මයා දැන් හැමෝම කියවනේ හරිම සැරපරුසයි. මොකද වැඩේදී විනය ගැන හිතනවා. එතුමා බලාපොරොත්තු වෙච්ච විදියටම හිටියද? අනිවාර්යෙන්. හැම කෙනෙක්ගේම හැම චරිතයක්ම. බොරු කියන්න එපා. නෝටි වැඩක් කළාද? මම උත්සාහ කරා ඒ කොටස හොයාගන්න. ගාමිණී අම්බලන්ගොඩ මහත්මිය මතකද? මතකද? ඔව් මතකයි. එතකොට මොනරෙක් වගේ කෑ ගහනවා. දික්තල කාලගෝල මේ කවි මතකද? රංගනය මතකද? මතකද? මතකයි. එතකොට දැන් ඔය දික්තල කාලගෝලත් හිටියද මේ කරුවල ගෙදර? නෑ සමහර අවස්ථාවන් වලදී ඉතින් මේ ඉතින් එහෙම අර එක දිගට ඉතින් රූපගත කරනකොට ඉතින් පොඩ්ඩක් පොඩි වෙනසක් ඉතින් බැනුම් අලුත් දෙනේ මේ දුනේද බැනුම් ඇහුවා ඒ බැනුම් අහපු එක මේ අන්තර්ජාලයේ කොහේ හරි තිබුණා වගේ මට මතකයි. හැබැයි ඉතින් ජසය මේ මොකද්ද දික්තල කාලගෝල කියන්නේ ඉතින් කලාවමනේ. ඇයි ඉතින් බැනුම් ඇහුවේ? දැන් ඔය මේ එතුමා කියන විදිහටම හිටියා කිව්ව නිසා මම ඔය ප්‍රශ්නේ නෑ ඉතින් විනය කඩ කරලා. හැබැයි මේ ටෙලි නාට්‍ය ඉතාමත්ම සම්මානයට පාත්‍ර වෙනවා ලංකාවේ. හැම සම්මාන උළෙලකදීම සම්මානයට පාත්‍ර වෙනවා. මට මතක හැටියට සිග්නි සම්මාන උළෙලේදී සම්මාන එක සම්මානයක් හැර අනිත් සියලුම සම්මාන දිනා ගන්නවා කරුවල ගෙදර. සියලුම සම්මාන කියන්නේ එක සම්මානයක් හැර මම මේ හොයන්නේ නැති වෙච්ච සම්මානය මොකක්ද කියලා අපිට මතකද දන්නේ නැහැ නේ. එක සම්මානයක් හැර අනිත් ඔක්කොම සම්මාන දිනාගන්නේ කරුවල ගෙදර. මට මතකයි ජනප්‍රේමලාල් මහත්මයාත් හොඳම නළුවා සම්මානය දිනා ගන්නවා. මම හිතන්නේ මම තමයි පූරක හිටියේ ඒ සම්මාන උළෙලේදීත්. රයිගම් සම්මාන උළෙලේදී ඔබ දිනනවා. ඒක විශේෂ කඩේමක් නේ ජීවිතේ විශේෂ දවසක ඒක සිද්ධ වෙන්නේ. හරියටම අවුරුදු 50 සම්පූර්ණ වෙච්ච දවසේ තමයි රයිගම් උත්සවය පැවැත්වෙන්නේ. ඉතින් ඔයා තමයි ඒ පූරක කටයුතු කළේ 50ට 50ක් හම්බුණයි කිව්වා. 50ට 50. සම්මාන සෙමිනි මොකද උනේ? සම්මානයේ අවසාන මොහොතේ ගිලි වුණා. මට මතකයි චාන්දනී සෙනවිරත්න සමග ඔබ හොඳම නිලය සඳහා මේ යෝජනා වෙනවා නිර්දේශ වෙනවා. ඔව් නිර්දේශ වුණා. චාන්දනියක් හරි සම්මාන ලැබුණා.
ඉතින් දෙන්න එක්කිනට යන්න එපා. යන්න එපා. මට මතකයි චතුරිකා සම්මානට පාත්‍ර වෙනවා. හැබැයි ස්වංජාත වෙනුවෙන්ද මේකද කියලා මට හරියට මතක නැහැ. ස්වංජාත වෙනුවෙන් කලෝර ගෙදර ශීල චරිතයට මට කුසලතා සම්මානයක් හම්බුණා සිග්නිස් ටෙලි උත්තමාචාරවලදී. අනිත් එක ස්වංජාත වලට තමයි හොඳම නිලිය සහ සහාය නිලිය සම්මාන දෙකක් මේ දෙකකදී ලැබෙන්නේ සම්මාන වල දෙකකදී. උදේනේ දැන් දූදරුවෝ මතක් කරෝතින් ඒක බොහොම අමරණීය ටෙලිනාට්‍යයක්නේ අපේ ඉතිහාසය තුළ අපිට හම්බුනේ. මේ සම්පත් කියන්නේ ඉතින් ඇත්තටම එවකට ජීවත් වෙච්ච තාරුණ්‍යම තමයි. එතකොට රැවුල විතරයි වෙනස්. ඔය රූපේ ඒ ලෙසම තිබ්බා. එදා මෙදා තුර මේ ටෙලිනාට්‍ය ගොඩක් වෙනස් වුණා. තාක්ෂණය වෙනස් වුණා, ශිල්පීන් වෙනස් වුණා, අධ්‍යක්ෂකවරු ආවා, තරුණ අධ්‍යක්ෂකවරු ආවා, සිනමාව ආවා. වේදිකාව තිබ්බා. මේ හැම දෙයක් එක්කම ආපස්සට හැරලා බලද්දි කලාව ගැන මොන වගේ හැඟීමක් දෙන්නේ? ඇත්තටම මේක මේ හරි සුන්දර දෙයක්. සුන්දර දෙයක්. ඒවිත අපේ අයම තමයි මේක මේ සුන්දරත්වය නැති කරගෙන තියෙන්නේ. මේ ඇත්තටම දැන් මම පටන් ගන්නකොට මම වේදිකාවෙන් පටන් ගත්ත කෙනෙක්. වේදිකාවෙන් පටන් ගත්ත කෙනෙක්. එතකොට අපිට ටෙලිනාට්‍ය තිබුණේ නැහැ. වේදිකාව චිත්‍රපටි. ඒතර අපි වේදිකා නළුව හැරෙන්න තමයි අපි ඉස්සෙල්ලා වේදිකාවෙන් තමයි යාවේ. ඊට පස්සේ කාලෙක තමයි අපිට ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම ඇත්තටම වේදිකාවේ ටෙලිනාට්‍යයේ සුන්දර කාලවල රංගපාපු ශිල්පියෙක්. ඉතින් දැන් මේ වෙනකොට ඒ සුන්දරත්වයේ එක එක විදිහට වෙනස් වෙලා පුදුම වෙනස් වීමක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ දැන් මේ කරුවල ගෙදර නාට්‍ය නැවත විකාශනය වීම එක්තරාතකට මේ ඇත්තටම හොඳ වැඩක්. හේතුව මේ අපි දැන් මේ දවස්වල දකින ටෙලිනාට්‍යවලට හොඳ අභියෝගයක් මේක. ඒ කියන්නේ දැන් ටෙලිනාට්‍ය බොහොම මේ මෙහෙම ඉඳද්දි පිටිපස්සෙන් මොනහරියක් වෙනස් කරා. එකම ගෙදර දර්ශන කීපයක් කරගෙන යනවා. හැබැයි මේ දැන් ඒක වෙහසක් මහන්සියක් වෙලා. දැන් මම සමාවෙන්න බාධා කරන නමුත් දැන් ඕක මිනිස්සුන්ට තේරෙන්න පටන් ගන්න කියලාත් මට හිතෙනවා මිනිස්සු ඒ දේවල් වලින් ඈත් වෙලා නැවත හොයනවා. අපිට මිස් වෙච්ච කෑල්ලක් කියලා මට හිතෙනවා. නැවත රසවින්දනය කියන තැන මිනිස්සු අර නිරෝධායන සමයේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. නමුත් මිනිස්සු නැවත පොත් කියවන්න පටන් ගත්තා. අපේ ඉතිහාසය හොයාගෙන ගියා. ඉතිහාසයේ තිබ්බ ලස්සන දේවල් නැවත මිනිස්සු අගය කරන්න පටන් ගත්තා. අපේ ගම ගැන මිනිස්සුන්ගේ හැඟීම වැඩි වුණා, පවුල ගැන වැඩි වුණා. මේක හොඳ කාලයක් නේද අපිට නැවත පටන් ගන්න මේ හැමදේම. අවංකවම මේ කියන්නේ විශේෂයෙන් දැන් මම ඉන්න මේ මාධ්‍ය ඇතුලේ මේ මාධ්‍යයෙන් ඇත්තට මේක පටන් ගන්න පුළුවන් නම් හරිම වටිනවා. මොකද මේක තමයි මිනිසුන්ට බොහොම ඉක්මනට ගෝචර වෙන මාධ්‍ය. ඉතින් ඒ නිසා මේ ටෙලිනාට්‍ය වලින් නැවත වරක් අපි අර කලින් විදිහට හොඳ නිර්මාණ බිහි කරනවා නම් හොඳට වෙහෙස මහන්සිලා නිර්මාණ බිහි කරනවා නම් මම හිතනවා නැවත වරක් අපිට වෙනම තැනකට ආපහු යන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා තමයි මම සලකන්නේ. සමහරව ඉතින් මේ දවස්වල ගෙදර හිටියට පාඩම් කරනවා. ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනය සඳහා තාම කියන්නේ උසස් කියන එකෙත් අපි කිව්වොත් එහෙම ශාස්ත්‍ර ප්‍රතිමට්ටම වෙන්න පුළුවන් නේද කල්හරියක්? සමහරු නිකන් ඉගෙන ගන්න කාලේ යොදවලා තියෙනවා ඒවා වැඩි කියන්නේ නැහැ එළියට. නමුත් අධ්‍යාපන කටයුතු ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා මට ආරංචියි. ඔබ විශාරදවරියක් වෙනවා, සංගීත නිපුන් වෙනවා. නමුත් අධ්‍යයනය කියන එක අවසන් නැහැ නේද තාම? අනිවාර්යයෙන්. ඒක ඉතින් මම හිතන්නේ කවුරුත් කරන්න ඕන විශේෂම එක කිව යුතුම දෙයක්. මෙතනට මම හිතන්නේ බාහිර කෙනෙක් හැටියට මට හිතෙන දෙයක් තමයි ධනංජය අපි සිනමාව පැත්තෙන් සෑහෙන උසස් සැලයක හිටියව 60 70 ගණන් වල. ඒ කාලේ මම හිතන්නේ බොලිවුඩ් කියලා දැන් පිළිගන්න මේ බොලිවුඩ් සිනමාවත් අපේ තත්ත්වේ හිටියේ නෑ. ඉතින් රූපවාහිනියත් අපිට සෑහෙන කලින් හම්බ වෙනා ලෝකේ පැත්ත බලද්දි. නමුත් අපි මෙච්චර මන්දගාමී වුණේ සමහරට දේශපාලනමය වශයෙන් අපිට සිදුවෙච්ච අපේ රට තුල තිබිච්ච දේවල්. ඒ කියන්නේ සිවිල් යුද්ධ වගේ දේවල් ඇති වෙච්ච නිසා වෙන්නේ නැති. මොකද කාට හරි කිව්වොත් මම චිත්‍රපට පසුබිම් ගීත වලින් 70කට විතර දායක වෙලා තියෙන පිස්සු කතා කරලා මොනවද කියපු සින්දු කියලා හයි. ඒ කියන්නේ චිත්‍රපට එනවා වගේම යනවා. එනවට වැඩි ඉක්මනට යනවා ගැලවෙනවා. එතකොට නිර්මාණ මොට වෙනවා. නිර්මාණකරවන්ට මුදල් යොදවන්න නිෂ්පාදකයන්ට අමාරු වෙනවා. ඒ දේවල් එක්ක අපි ගොඩාක් මන්දගාමී වුණා. ඉතින් මම හිතන්නේ අධ්‍යාපනය ඔබ කිව්ව දෙයට මම එනවා මගහරිනවම නෙමෙයි. එතන අපිට අවශ්‍යයි. මොකද අපි මේ මන්දගාමී වෙලා රටක් වශයෙන් යද්දි අනිත් අය ගොඩාක් ඉස්සරහට ගියා. එතෙන්දී අධ්‍යාපනය අපිට අත්‍යවශ්‍යම දෙයක්.
අධ්‍යයනය කියන එක. මම හිතන්නේ ඒක අත්දැකීමුත් කියන්න පුළුවන්. අධ්‍යාපනය පොතපතම විය යුතු නෑ. අත්දැකීමුත් අධ්‍යාපනයක් නෙවෙයිද? ඉතින් ඒ පැත්තේ අපිට වෙච්ච දේවල් හදාගන්න ගොඩක් කල්යයි. නමුත් මම හිතන්නේ මේ ටෙලි නාට්‍ය කලාව මේ තත්ත්වයට ආවා කියන එක හරිම වටිනවා. මොකද හේතුව අපේ දරුවෝ නම් කොහෙත්ම දන්නේ නෑ මේ මෙහෙම සිංහලකමක් මෙහෙම ලංකාවක් තිබුණා මේ ගති පැවතුම. විශේෂයෙන්ම මම හිතන්නේ මාටින් වික්‍රමසිංහන්ගේ පොත් බැලුවොත් ඇත්තටම අර නොඑක් සමාජ ස්තරවල තියෙන ඝට්ටනයන් තමයි ඒවේ ඉස්මතු කරලා පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් තුලින් දරුවෝ දැක්කොත් මෙහෙම ලංකාවක් තිබිලා තියෙනවද කියලා මම හිතන්නේ අනාගතයට හරි වටිනවා. මොකද අපිත් ඇත්තටම දැන් දුවන්නේ ඉංග්‍රීසි භාෂාව විදේශ අධ්‍යාපනය අපේ දරුවෝට. මොකද අපි අනාගතයත් එක්ක දැන් පවත්නා සමාජයත් එක්ක අපිත් හුරු වෙලා තියෙනවා. නමුත් අපේ දරුවෝ සම්පූර්ණ මම හිතන්නේ සෙමිනි පිළිගන්නේ මං කියන දේ ගැන. සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තියෙනවා. මෙවැනි නිර්මාණ හරහා ලංකාවක් තිබුණා අපි කියලා දෙයක් තිබුණා. මේක තමයි අපේකම කියලා කියනනම් අපි කියලා දුන්නට වැඩිය ගොඩාක් වටින දෙයක් තමයි මේක. සාක්ෂාත් කරන ළමයින්ට. සැබවින්ම ඔව් අපිට තවත් සංගණන වාර්තාවකින් කියනවා මේ දවස්වල විකාශය වෙන ටෙලි නාට්‍ය අතරින් කළුවර ගෙදර තමයි වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තිබෙන ටෙලි නාට්‍ය කියලා. ඒක ඉතාමත්ම විශේෂ අවස්ථාවක්. මොකද මීට වසර 11කට කලින් සම්මාන පිට සම්මාන දිනාගත් ටෙලි නාට්‍යයක් නැවත වතාවක් ජනසතු කරද්දී ජනතාව ඒක ආදරේ වළඳගත්ත කියන්නේ ගුණාත්මක නිර්මාණ පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය නැවත අවදි වෙලා තියෙනවා. ඒ අවදිය අපි තබාගත යුතුයි. අකණ්ඩව මම හිතනවා වර්තමාන සභාපතිතුමා සුදත් රෝහණයන් ඉතාමත්ම විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ටෙලි නාට්‍ය සම්බන්ධයෙන්. අනිකුත් වැඩසටහන්ද ඇතුළුව ඒ නිසා තමයි මේ ආකර්ශනීයම නාලිකා අතරට ස්වාධීන රූපවාහිනිය ඔබේ පවුලේ නාලිකාව පත් වෙලා තියෙන අවසාන වශයෙන් සේමිනි. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි අර කිව්ව කතා ඇතුලේ අපිට හවුවෙච්ච කෑල්ලක් තමයි අර අපි හැමතිස්සෙම ඉංග්‍රීසිත් එක්ක හිටියා ලෝකෙත් එක්ක හිටියා. හැබැයි අපේ ළමයි දැක්කා ඉංග්‍රීසිත් එක්ක හිටපු ලෝකේ දියුණුවේ සම්මත රටවල් මේ වෙලාවේ පරාදයි. ඒ නිසා අපේ මිනිස්සුන්ට නැවත අවදි වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක නෙවෙයි ජීවිතය කියන්නේ. මොකද ප්‍රබල ව්‍යාපාරිකයෙකු කියලා තිබ්බා ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු කියලා තිබ්බා මේ වෙලාවේ අලුත් ව්‍යාපාර ගැන හිතන්න එපා ගෙදර ඉන්න. ඒක තමයි ඔබ කරන ලොකුම ආයෝජනය ජීවත් වීම කියලා. මොකද ජීවත් වීම කියන කාරණාව ඇතුළට ආවෙන් පස්සේ සල්ලි එතනින් එහාට තරාතිරම් ඔක්කොම අහෝසි වෙලා ගියා. දැන් අපි මොකද කරන්නේ? ඉදිරියට එන කාලෙදිත් ඉතින් අපිට ජීවත් වෙන්න මුදලුත් අවශ්‍යයි. ඉතින් මේ මුදල් හොයාගන්න යන ගමනේදී දැන් අපිට මේ රජයෙන් දීලා තියෙන අවවාද උපදෙස් ටික සියලු මේ දේවල් ඒ විදිහට පිළි අරගෙන ජීවත් වුණොත් අපිට මුදලුත් හම්බ කරගන්න පුළුවන් ජීවිතයක් තිබෙයි. ඒ විදිහට ඉමුනේ. ජීවිතය සහ මුදල් කියන්නේ අද දවසේ විතර තිබෙ ප්‍රශ්නයක් නෙවෙයි ජනකයි. අපි ඉතිහාසයේ ඉඳන්ම මේ මුදල් දේශපාලනය ආර්ථිකය කියන කාරණා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරා. මම හරිම කැමතියි මට මතකයි මේකේ අවසාන කොටස් කීපේ. එහිදී මම අපිට මතක් වෙනවා ගුවන් තොටුපළක් නිර්මාණය කිරීම සඳහා ඒ ගමෙන් යන්නට වෙනවා මේ පවුලටම. නමුත් ඔවුන් යනවා නැවත නිල්වලා ගම් තීරයේ අසරට ගිහිල්ලා තිරන් බලන් ඉන්නවා මාළු පියාඹන හැටි. ඒක බොහොම රසවත් ඉතිහාසයක්. ඒ කියන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක අපිට මේ නිර්මාණ හරහා අවදි කරනවා. ඔව් ඇත්තම ධනංජය දැන් මේ මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මේ කරුල ගෙදර නවකතාවේ තියෙන්නේ අපේ ලේමස් ඇටනහරවල පෙළපදියම් වෙලා තියෙන දේ. වැදූ මව සහ හැදූ මව අතර තිබෙන ගැටුම. දැන් මේක අපේ සාහිත්‍යයේ සංස්කෘතියේ හැමතැනින්ම අපිට අසන්නට දකින්නට අත්විඳින්නට ලැබෙන දේවල්. ඔබ කිව්වා උම්මග්ග ජාතකෙත් තියෙන මේ කතන්දරේ. බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ උණුවටේ කතාව නාට්‍යය තිබෙන්නේ මේ දේ. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා උත්පත්ති ලබන්නේ මහාමායා දේවියකින්. ඒ වැදූ මව. නමුත් සිද්ධාර්ථ කුමාරයාව හදා වඩා ගන්නේ මහා ප්‍රජාපති ගෝතමී. වැදූ මව එක්කෙනෙක්, හැදූ මව එක්කෙනෙක්.
පෞගි දවසල අපි දැක්ක පත්තරවල මේ ඉතාලියේ ප්‍රංශය ජර්මණී ඉඳලා දරුවෝ මෙහෙන් ගිය දරුවෝ විදේශීය අම්මා තාත්තත් එක්ක ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ නියම අම්මා තාත්තා හොයනවා මෙහාට ඇවිල්ලා. වැදූමව මෙහි ඉන්නේ හැදූමව පිට රටක ඒ පිට රටක තමයි මේ දරුවත් හැදෙන්නේ. ඒ වගේම අපේ සමාජයේ ඉස්සර එහෙම අම්මවරු කීප දෙනෙක් හිටිය අපේ අයට. දැන් දරුවව වැදූමව පැත්තකින් දැද්දී ඒ පවුලෙම හිටිය කිරියම්ම කියලා කෙනෙක්. ඒ කිරියම්ම තමයි දරුවව හදාගන්නේ. ඒ නිසා මේක අපිට අපේ සංස්කෘතියේ තිබිච්ච දෙයක්. දැන් මෙය සමහර විට විචාරකයෙක් කියන්න පුළුවන් මොකද්ද මේ කතාව? එක මිනිස්සෙක් ගෑනු දෙන්නෙක් ගේනවා ගෙදෙට්ට. අද කාලේ නේද ඉතින් ඕක? ඔව් දැන් අද නම් මේක දැන් ඒකත් අපේ සංස්කෘතිය අංගයක්. ඒක තිබුණේ අපේ අනික් පැත්ත. ඒකට කිව්වේ අපේ එකගේ කෑම කියලා. පුරුෂයෝ දෙන්නෙක්, ඒ කියන්නේ එක පවුලේ සහෝදරයෝ දෙන්න ගේන එක කාන්තාවක්. ඒතර වික්‍රමසිංහයන් ගත්තේ ඒකේ අනික් පැත්ත. එතකොට ඒ අනික් පැත්ත ගත්තේ අතර වෙනත් කිසිවක් සඳහා නෙවෙයි. ශෘංගාර රසය මතු කරන්නට නෙවෙයි. මේ වැදූමව සහ හැදූමව අතර තිබෙන මේ ගැටුම පෙන්නුම් කරන්නට. ඉතින් ඒ නාට්‍ය ඒ අතින් හරිම සුවිශේෂී නිර්මාණයක් බවට පත්වෙන්නේ. ඇත්තටම මේක අපේ රටේ දැන් පිරිමි ජනගහන අනුපාතය එක අභිබවලා කාන්තාවන්ගේ අනුපාතය වැඩි වෙමින් පවතින. කවද හරි දවසක පිරිමි වගේ දෙගුණයක් කාන්තාව මේ රටේ ඉපදුනොත් අන්න එදාට අපේ කසාද නීතිය විවාහ නීතිය වෙනස් කරලා අපිට යන්න නැවත නවසී කරුවල ගෙදරට යන්න වෙනවා. ඉතින් බොහොම සන්තෝෂයි මම අපි එහෙම ප්‍රාර්ථනා කරමුද නොකරමුද එහෙම මොකද්ද කරන්නේ මට දැන් හිතාගන්න බෑ ඕකට මොකද්ද අපි කරන්නේ කියලා. මනෝජය මොකද කියන්නේ අපි ඒක එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමුද? ඔයගොල්ලෝ නම් කැමති නේද මේ වැඩේට? බ්ලැක් men in black කැමති නේද මේ වැඩේට? අපි ප්‍රාර්ථනා කරමු එහෙම දෙයක් වෙන්න කියලා. හැබැයි ඒකෙන් යහපතක් වෙනවා නම් සමාජ මොකද සංස්කෘතිය කියන්නේ එකතන තියෙන දෙයක් නෙවෙයි කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ සංස්කෘතික ප්‍රවාහයේ මිනිසුන් අපි හැබැයි චතුරිකා හැදුවමවත් ඔබයි වැදුවමවත් ඔබයි ඒ ආදරේ නම් මං හිතන්නේ සංසාරගත බැඳීමක්. ඔව් මේ වෙනකොට ඇත්තටම අපිටත් පවුල කියන දේ විශේෂයෙන්ම සහ අපේකම අපේ දේවල් අපිට ගොඩක් වටිනවා මේ වෙනකොට විශේෂයෙන්ම බෙහෙතක් හේතක් වුණත් අපේ දේවල් අපිට ගොඩක් වටිනවා. ඉතින් ඉස්සර කොත්තමල්ලි ටිකක් පොවාගන්න අමාරු අපි දැන් කොත්තමල්ලි හොය හොය බොන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ දේවල් වල ලොකු ආරක්ෂාවක් අපිට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ පවුල කියන දේත් තුලත් අපිට ලොකු ආරක්ෂාවක් ලොකු බැඳීමක් තියෙනවා. ඒ දේවල් අපි කඩා ගන්න ඒ දේවල් අපි නැති කරගන්න හොඳ නැහැ. අපේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගෙන මේ හැම දෙයකට මූණ දීගෙන අපි අපේ රටක් විදිහට ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ. පුදුනේ වයස කියන්නේ ගත වෙන දෙයක්. නමුත් රැවුල කියන්නේ කපන්න පුළුවන් දෙයක්. ඕක කපන්නේ කවද්ද? ආයෙ වැඩ කටයුතු පටන් ගත්තොත් නේද? නෑ මට තව කාලයක් මෙහෙම ඉන්න වෙයි. මොකද මේ හොගිටිගේ මේක සම්පූර්ණයෙන් වෙනස් කරලා තිබුණා. තට්ටේ ගාලා රැවුල සම්පූර්ණයෙන් කපලා වෙනම රූපයක් හදාගෙන තිබුණා. පොඩි වැඩක් වෙන්නේ. ඊට පස්සේ ඒක ඉවරච්ච ගමන් ආයි වැඩක් මට හම්බුණා. ඒගොල්ලන්ට කොණ්ඩේ රැවුල දෙකම ඕනේ කිව්වා. නමුත් ඒගොල්ලෝ දීපු දිනවකවාන වලට මේක වවා ගන්න බැරුණා. මොකද මේක අර පොහොර ගාලා වවන්න බෑනේ. ඒ හින්දා. නමුත් ඒ රූපගත කිරීම කරා. නමුත් වැඩේ උනේ මේ අභාග්‍ය සම්පන්න සිද්ධි නිසා රූපගත කිරීම නතර කරන්න වුණා. ඉතින් මම දැන් දිගටම වැව්වා. දැන් මම ඒගොල්ලන්ට කියලා තිනවා දැන් මේ හැඩේ මම පෙන්නලක් තිනවා. එක්ක සමහර විට අර රූපගත කරපු දවස් අයින් කරලා මේ විදිහට රූපගත කරයි. එහෙම නැත්නම් මේක ආයි වෙනස් කරලා ඒ විදිහට මොකක් වෙයිද දන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට ඉන්නවා. දැන් වැඩි දිනෙක මේක තමයි ඉල්ලන්නේ. ඔව් සුදු රැවුලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා කියලා මනෝජය කාලයක් එකේ හිටියා මම දන්නේ නැහැ. දැන් කරත් එහෙමද? නෑ විශේෂයෙන් මම කිව්වේ මේ ටෙලිනාට්‍ය චිත්‍රපටි සඳහා. අපි කතා කරන්නේ ටෙලිනාට්‍ය ගැන නේ. සැබෑ ජීවිතේ ගැන නෙවෙයි. කල්හරියක් ජීවිතේ බොහෝ දේවල් දිනපු කෙනෙක් හැටියට දැන් මුළු ලෝකයක් ඉන්නවා ගෙදර. ඒ අනාගතේ මොන වගේ දේවල් වේවිද? මේ දවස්වල ධනංජය මම ලොකු අරුබුදයක ඉන්නේ. ඒ කියන්නේ මම මේ කොරෝනා හේතුව නිසා මගේ සියලු දේ නැවතිලා. නමුත් දරුවන්ගේ අධ්‍යාපනය ඔන්ලයින් සිස්ටම් එකට දිගටම ගියා. හදාගත්ත නිවහන කුලියට දීමටත් තියෙන ඉඩමක් විකිණීමටත් මගේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් ලොකු ගැටණයක යෙදෙනවා. ඉතින් කලා කටයුතු වලටත් මම හිතන්නේ ටික දවසකට මට සමුදෙන්න වෙයි මගේ දරු පැටියාගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඉතින්
මොනවා වෙයිද කියලා මේ හැම දෙයක්ම අපි නිරෝධානය වෙලා නිදුක් නිරෝගී වුණාට පස්සේ ලෝකෙම විවරුණාට පස්සේ මොන හරි දෙයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න දරු පැටිය තමයි දැන් නම් ඉතින් මොකද මම මගේ රැකියාවිනුත් අයින් වෙච්ච කෙනෙක් මගේ දරුවා නිසා. ඉතින් මං හිතන්නේ කලා නිර්මාණ ටිකක් පස්සට තියන්න වුණා. නමුත් මං ගැන දුක් වෙනවා මට කලාව පැත්තට නිර්මාණයේ පැත්තට මට ගොඩක් දෙයක් කරන්න බැරි වුණා. දැන් ඉතින් මම මගේ පැත්ත අර කියන්නේ අඩිතාලම පොඩ්ඩක් දිරලා වගේ නම් හදාගන්න ඕන ඉස්සෙල්ලා බිල්ඩින් එකට වැඩි අඩිතාලම කියලා මං දැන් ඒ පැත්තට යොසුලලා ඉන්නවා. ඉතින් නිර්මාණත් ඉතින් කරයි. කිසිම දෙයකට පරක්කු නැහැ ජීවිතේ තව කොයිතරම් දුර තියෙනවද අපිට යන්නට. අපි ඒක අපි සුබ විදියට හිතමු ධනාත්මකව හිතමු අපි රටක් හැටියට වැටුණා අපි රටක් හැටියට නැගිටිනමු කියන මනේඩේ තමයි අපිට තියෙන්නේ. අපි නැවත මතක් කරන්න ඕනේ අපි හැමතිස්සෙම සෞඛ්‍ය අංශය එහෙම නැත්නම් අපිට කියලා තියෙන විදිහට තමයි අපි මේ දේවල් කරන්නේ. හැමතිස්සෙම මුඛ ආවරණයක් ළඟ තබා ගන්න. තාම මේ කතාව ඉවර නැහැ. අපිට ජයටම පේනවා තමයි. හැබැයි ඔබ අඩියක් පස්සට ගත්තොතින් සමහර විට ඒක ලොකු ප්‍රතිපාක ගෙන දෙන කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නිසා තාම කොරෝනා අවසන් නැහැ. හැබැයි අවසන් කිරීමේ හැකියාව අපිට තියෙනවා. අපි තවත් පරිස්සම් වෙලා ටික දවසක් ඉවසමු. ඒ ඉවසීමෙන් සැනසීම ලබන්නේ අපිම නිසා. අපි ලබන සතියේ නැවත හමු වෙනවා. ස්තුතියි හොරා දෙකක් අපිත් එක්ක රැඳී සිටියාට. අපි විශ්වාස කරනවා ඔබට කරුවල ගෙදර පිළිබඳව නැසූ කතා අහන්නට ඇති. ඒ වගේම අලුත් විදිහේ සින්දුත් ඇහුවා කියලා. මේ වගේ මේ ආදරණීය ගනුදෙනුවත් සමගින් අපේ හමු වෙමු ලබන සතියේ chat and music සමග. මතක තියාගන්න සිකුරාදා තමයි රෑ. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. අපමණ සිතුවිලි හිරවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොන වලියන්නද නැත මට වැටහෙන්නේ. ඉදියෙන් පවසමි මගේ ආදරේ කීමට ඇති සැමදේ පරවිරචිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ මදුමල ලෙස මුදු මගේ ප්‍රියාද මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. සිත ගොළු වෙනවා අත වෙවුලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොලට මුහුණ යොමන විට නෙත් දෙක පිය වෙනවා කෙටියෙන් පවසමි මගේ ආදරේ කීමට ඇති සැමදේ පරවිරචිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට
ඔබට තවම මම